साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं। साधु साधु साधु। धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා। साधु साधु साधु। नमो तस्ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස। නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස। නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස। साधु साधु साधु। සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහැවත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්ටත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ.
පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවත් බොහෝ දිනෙකට යහපතක් සිදු කරවීමේ උතුම් පරමාර්ථයෙන් යුක්තව යම් කෙනෙක් දේශනා කරවන්නේ නම් ඒක මේ ශාසනය උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම හැටියට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් දිනනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානය. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම, මනාව ධර්ම ශ්‍රවණය කිරීම මගඵල ලබන්න තරම් හේතු වෙන ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක්. සමහර අය ධර්ම ශ්‍රවණය කරන අතරතුර මාර්ගඵල ලැබුවා. තවත් සමහර අය ධර්මයේ සජ්ජායනා කරන අතරතුර මාර්ගඵල ලැබුවා. ධර්ම දේශනා කරන අතරතුර මාර්ගඵල ලැබුවා. මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න බැරි වුණොත් හරියටම ධර්ම ශ්‍රවණය කළොත්, ධර්මයේ හරියටම ඉගෙන ගත්තොත් දෙව්ලොවින් මාර්ගඵල ලබන්න පුළුවන් බව අපේ බුදුරජාණන් වහන්සේ සෝතානුදත ආදී සූත්‍ර දේශනාවල් වල දේශනා කොට වදාලා. එහෙමනම් ධර්ම දානයත් ධර්ම ශ්‍රවණයත් අප්‍රමාණ ආනිසංස ලැබෙන මහා පිංකම් හැටියට අපේ ශාසනය උගන්වා වදාලා. අද මේ නිවස මූලික කරගෙන මේ සිදු කරන්න සූදානම් වෙන්නේ ඒ මහා ශ්‍රේෂ්ඨ වූ සද්ධර්ම දානමය පින්කම සහ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. මේ අවස්ථාවට නිවසට පැමිණ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන පිරිසට විතරක් යහපතක් සැලසීම නෙවෙයි, බෞද්ධයා ගුවන් විදුලි මාධ්‍යද සම්බන්ධ කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න කැමති ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා වෙනුවෙන් මහත් වූ අනුග්‍රහයක් දක්වන මහ පිංකමක් හැටියට මේ පිංකම සංවිධානය කරන්නට යෙදුණා. මේ ප්‍රධාන පරමාර්ථයන් හැටියට සිහිපත් කරන්නට යෙදුනේ මෙම නිවසේ ගෘහාධිපතිතුමා අජිත් රත්නායක මැතිතුමා, එතුමන්ගේ ස්වාමි දියණිය වන වසන්ති රත්නායක මහත්මියගේ ජන්මදිනය ආරමුණු කරගෙන වසන්ති මහත්මියගේ දයාබරණීය දෙමව්පියන්ට රත්නත්‍රේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම මූලික පරමාර්ථයේ බවට පත් කර ගැනීමෙන් තමයි මේ උදාරතර වූ පින්කම සංවිධානය කළගත් බව සිහිපත් කරන්නට යෙදුණි. දයාබරණීය මව්පියන්ට පින් අනුමෝදන් කරන්න ධර්මයේ උගන්වා වදාළ බලගතුම පින්කම සිද්ධ කරගන්න සූදානම් වෙන මොහොත. අපි මුලින් සිහිපත් කළා මේ ධර්මයේ උගන්වා වදාළ බලගතුම පින්කම ධර්ම දානයයි කියලා. ඒකට කරුණු භාග්‍යතුන් වහන්සේ දීර්ඝ වශයෙන් ගැනහැර දක්වලා තියෙනවා අපේ ධර්මයේ තුල. නොඑක් ආහාර වර්ග පූජා කරන්න පුළුවන් අපිට. වස්ත්‍ර පූජා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දස දාන වස්තුවක්ම දේශනා කළා. සසර අපමණ සැප ලබන්න පුළුවන් මහ පිංකම්. නමුත් ලෝකෝත්තර සම්පත්තිය නැත්නම් උතුම් නිර්වාණ සම්පත්තිය උදාපත් කරගන්න ධර්ම දානයේ තරම් ශ්‍රේෂ්ඨ තවත් උදාර පින්කමක් නැති බවයි සිහිපත් කළේ. ලෞකිකත්වයත් ලෝකෝත්තර ජීවිතයත් දෙකම සම්පූර්ණ කරනවා සද්ධර්ම දානය. කොයිතරම් පිරිසකට යහපතක් සිදු වෙනවද කියන කාරණාව වචන වලින් සඳහන් කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් උත්තරීතරයි ධර්ම දානය. අපේ බුදුරජාණන් වහන්සේ තමයි මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක් ලෞතුරා බුදු බව හොයාගෙන පාරමිතා පුරලා
නියත විවරණ ලබා ගත්තට පස්සේ දස පාරමිතාවන් මනාව පූර්ණේ කරගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන ලෝක සත්වයා සසරින් එතර කරවීමේ උදාාර පරමාර්ථයෙන් ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. ඒක මහා ගාම්භීර කටයුත්තක්. කොයි තරම් මේ ධර්මය අවබෝධ කරගන්න වෙහෙසුණාද? පිනතුනේ සුමේද තාපසතුමාට පංච අභිඥා අෂ්ට සමාපatti මනාව පිළිහිටලා තිබුණා. ලබලා තිබුණා. අවශ්‍ය නම් ශ්‍රාවකයන්ට අපාය පෙන්නලා ධර්ම දේශනා කිරීමේ හැකියාවක් සුමේද තාපසතුමාට තිබුණා. තමන්ගේ ශ්‍රාවකයන්ට දිව්‍ය ලෝකෙ පෙන්නලා බණ කියන්න පුළුවන්කමක් තිබුණා. මොකද අභිඥා සමාපatti තිබුණා. ඒ වුණාට සුමේද තාපසතුමා ධර්ම දේශනා කළේ නැහැ. තවත් මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා සම්පූර්ණ කළා ලෞතර බුදු වෙන්න. බුද්ධත්වය ලැබලම ධර්ම දේශනා කරන්න වීරිය වැඩුවා. ධර්ම දානයේ ධර්ම දේශනාවේ තරම් ගැඹීරයි. එහෙනම් ලෝකේ හැබෑම ධර්ම දානයේ හැබෑ නියමුවාණන් වහන්සේ බවට පත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ. ඒක අපි බෞද්ධයන් වෙච්ච අයට 아무තුවෙන් තර්කණයක් නැහැ ඒකට. මේ ධර්ම දානයේ වටිනාකම සිහිපත් කරන්න මම සිහිපත් කරන්න කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 230 ගානකට පස්සේ නැවත වතාවක් තවත් අපූර්ව ධර්ම දානමය පින්කම මේ ලෝකෙ සිද්ධ වෙනවා. ඒ 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමකගේ. එවනම් බෞද්ධ අපි හැමෝම දන්නවා ඒ කවුද කියලා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. කාටද මේ ධර්ම දේශනාව සිද්ධ කළේ? දීප චක්‍රවර්ති මහරජෙකුට. ජම්බුද්දීපේ අධිපතිතුමාට. කාලිංග යුද්ධේ නිමා වෙලා බොහෝම කනස්සල්ලටපත් වෙලා මාලිගාවේ උඩුමහන් තලාවටම වෙලා පශ්චත්තාපයෙන් ඉන්න රජතුමා හදිසියේ තමයි මේ සඳලු තලයේ ඉන්න වෙලාවේ දැක්කේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාර්ගයේ වඩිනවා. රජුරෝ පැහැදුනා උන්වහන්සේගේ ගමන් විලාසයට. මේ තරම් පීඩණයට පත් වෙලා තිබිච්ච හිත නිමණ්ඩ ඒ ගමනට මහ පුදුම හැකියාවක් තිබුණා. හුඟක් දුර බලාගෙනත් නැහැ. ඊටාම බිම් බලාගෙනත් නැහැ. වටපිට බලන්නෙත් නැහැ. උන්වහන්සේ බොහොම සංසුන් ගමනින් වඩින ඉරියව්ව තමයි රජුරෝ පැහැදීමට ඇති කරපු ප්‍රධාන කාරණාව. ඒ නිසාම උන්වහන්සේ මාලිගාවට ගෙන්න ගත්තා. උන්වහන්සේට දම්පැන් පූජා කළා. උන්වහන්සේ රජුරවන්ට ධර්ම දේශනාවක් කළා. අවුරුදු 7ක පොඩි ළමයි. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතාමතා. මේ ගාථාවේ සරල තේරුම තමයි අප්පමාදෝ අමත පදං. අප්‍රමාදය මේ ලෝකේ තියෙන අමූර්ත පදයයි. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වූ පුජ්‍යලයා හරියට නිකන් මරණයටපත් වෙච්ච කෙනෙක් වගේ. අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතාමතා. මේ ලෝකේ අප්‍රමාදීව කටයුතු කිරීමම උතුම්. මේ 4 පද ගාථාවෙන් තමයි ධර්මයේ දේශනා කළේ. රජුරු බොහෝම පැහැදීමටපත් වුණා. ඊට පස්සේ රජුරු බුදුදහම ගැන හෙව්වා. මහරහතන් වහන්සේලා මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධය කොපමණද කියලා දැනගත්තා.
ආන්ගේ මුළු ධර්මස්කන්ධය වෙනුවෙන්ම විහෙර විහාර ඉදි කළා. ධාතුන් වහන්සේලා නැවත තැන්පත් කළා. ලෝක සත්වයාට වැඳ පුදා ගන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඒක හරි විචිත්‍ර ගැඹුරු කාරණාවක්. නමුත් අපි මේ වෙලාවේ බොහොම කෙටියෙන් මේ සිහිපත් කරන්නේ. මේ ශාසනයේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නත් ධර්මාශෝක මහරජුරු මූලිකත්වයේ ගත්තා. ඒ වෙනකොට ශාසනය බොහොම අපිරිසිදු වෙලා මිත්‍යා මතවාද එකතු වෙලා ඒ අයගේ අදහස් ක්‍රියාත්මක කරමින් ගත වුණ කාලය. සිල්වත් ගුණවත් විනයදර භික්ෂූන් වහන්සේලා දුස්සීල අයත් එක්ක කටයුතු කරන්න බැහැ කියලා එයින් අයින් වෙලා වනාන්තරගත වෙලා හිටියා. නැවත සම්බුද්ධ ශාසනයේ පිරිසිදු කරන්න ඕනේ කියලා ධර්මාශෝක රජතුමා බොහෝම වෙහෙසලා කටයුතු කළා. ඒ වෙනුවෙන් තමයි තුන්වෙනි ධර්ම සංගායනාවත් සිදු කරන්නේ. ඒ ප්‍රතිඵලයක් හැටියට රටවල් ගණනාවකට ධර්මයේ ව්‍යාප්ත වුණා. අපේ රටටත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලැබුණා ඒ නිසා. හැබැයි අපේ රටට ධර්මයේ ලැබිච්ච එක අනික් රටවල් වලට ව්‍යාප්ත වුණාට වඩා හරි සුවිශේෂයි. ඒ තමයි ධර්මාශෝක මහරජුරුවන්ගේම පුතා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි එතකොට රාජකුමාරයෙක්. නිකම්ම රාජකුමාරයෙක් නෙමෙයි අනාගතේ ජම්බුද්දීපේ අධිපතියා. ඒ කියන්නේ එහෙනම් තවත් දීප චක්‍රවර්ති මහරජෙක්මයි. එතකොට අපේ රටට ධර්මයේ අරන් ඇවිල්ලා තියෙන්නේ බොහොම ගරු ගම්භීර කෙනෙක්. ඒ රජකමට වඩා හරි ගම්භීරයි. සංසාරේ අනන්ත පින් කරලා තිබුණේ ජම්බුද්දීපේ රජ වෙන්න නෙවෙයි. ලෞතර සම්බුද්ධ ශාසනයේ ජීවනාලිය උදෙසා. තමන්ගේ තාත්තගෙන් අවසර අරගෙන පැවිදි බිමට ඇතුල් වෙන්න කෙස්බාන අතරතුර සිව්පිලි සිඹියාපත් සහිතව මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණේ චීවරේ කරේ දාන්න ඉස්සරලා. ඒ තරම් සංසාරේ පින් කරලා තිබුණා. අපි මුලින් සඳහන් කළා ධර්ම දාණය ධර්ම දේශනාව කොයිතරම් ගැඹීරද කියලා. සිව්පිලි සිඹියා කියන ඊටාම දුර්ලභ වූ ඥාන සම්පත්තිය. සහිතව රහත් වෙලත් ධර්ම දේශනා කරන්න කලින් 3 අවුරුද්දක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරලා ත්‍රිපිටකය ඉගෙන ගත්ත කියලා සඳහන් කරනවා. එතකොට මේ ධර්මයේ කොච්චර ගැඹීරද කියලා අපිට හිතන්න වෙනවා. මේ මහරහතන් වහන්සේට ඉගෙන ගන්න දෙයක් තිබුණා නම් අපි කොතනද කියන කාරණාවට යන්න වෙනවා. ඉන් පස්සේ උන්වහන්සේගේ කාරණාව උන්වහන්සේ මේ ලෝකෙට ආපු උන්වහන්සේගේ කටයුත්ත මුදුන්පත් කරන්න භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. උන්වහන්සේ ලංකාවට වැඩම කරන්න කලින් ලංකාවේ ඉන්නේ වයසක රජ කෙනෙක් කියලා දැනගත්තා. වයසක රජුරුව මරණයටපත් වෙලා තරුණ පුතෙක් රජ වෙනකන් තමන්ගේ අම්මට සහ ඥාතීන්ට උපස්ථාන කරන්න ඒ ප්‍රදේශයට වැඩියා. දේවානම්පියතිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ මව්පියන්ගෙන් සමුගත්තේ ආය කවදාවත් මව්පියෝ දකින්න නොඑන්නමයි. ඒ විතරක් නෙමෙයි ජාත භූමිය ස්පර්ශ කරන්නත් ආය නොඑන්නම තමයි උන්වහන්සේ සමුගත්තේ. එහෙමනම් ඒ ජාත භූමිය ජම්බුද්දීපේ ඉපදිච්ච මහා පුණ්‍යවන්තයෙක් ආය කවදාවත් ජම්බුද්දීපේ ස්පර්ශ නොකරනද දඹදිවෙන් සමුගන්නකොට දඹදිව භූමිය කොයිතරම් දුකටපත් වෙන්නේ නැද්ද? ඉතින් ඒ තරම් අපිට අනුග්‍රහ කළා. අපේ රටට වැඩම කරලා දේශනා කරපු එක සූත්‍රයක් ආදිත්‍ය පරියාය සූත්‍රය. එක වතාවක් දේශනා කරාම අසංකේයයක් ප්‍රාණීන් ධර්ම අවබෝධය කළා කියලා සඳහන් කරනවා. 1.140කට ධර්ම අවබෝධය කරවන්නේ උන්වහන්සේගේ ඥාන ශක්තිය අපිට කොහොමවත් හිතාගන්න බෑ. එතන ඉඳලා අපේ රට බුදුදහමත් එක්ක පෝෂණය වුණා.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුග්‍රහයත් එක්ක මේ ලංකාවේ ඉපදිච්ච කී දෙනෙක් සදහටම සසරින් සමුගන්න ඇද්ද? නිවනින් සැනසෙන්න ඇද්ද? මේ මොහොත වෙනකොටත් ලාංකික වැසියන් කෝටි කීයක් දිව්‍ය ලෝකවල දෙව් සැප විඳිනව ඇද්ද? මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය නිසා. අදත් අපි මේ වාගේ මහ පිංකම් කරලා සැනසෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට. විවිධාකාර පිංකම් සදහැවතුන් කරනවා. දැන් එතකොට මේ සියල්ලටම මූලිකත්වයේ දුන්නේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය. කෝටි ප්‍රකෝටි කණන් දෙනා සසර සූපත් කළා. එහෙමනම් ධර්ම දානයක් මොනතරම් උතුම්ද කියන කාරණාව සඳහන් කරන්න අපිට වචන නැතුව යනවා. ওই තරම් ගැඹුරු කාරණාවක් කැටි කරගෙන තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදු වදන අන්තර්ගත වෙලා සඳහන් වෙලා තියෙන්නේ. මේ තරම් දීර්ඝ කාරණාවක් ওই වදන තුල අන්තර්ගතයි. එහෙනම් ඒ විශාල මහ විශාල පින්කමක් මේ සංවිධානය කළ සිදු කරන්නේ විශාල පිරිසකට යහපතක් සැලසීමේ පරමාර්ථය නිසාමයි. අපි සිහිපත් කළා වසන්ති මහත්මියගේ දෙමව්පියන්ට ආශිර්වාද කරන්න තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන පින්කම සංවිධානය කළේ. එතුමී සිහිපත් කළා මට මේ වාගේ මහ පින්කම් කරගන්න ශ්‍රේෂ්ඨ ජීවිතයක් මගේ අම්මයි තාත්තයි එකතු වෙලා මට දානය කරලා දුන්නා. ඒකට කෘතගුණ සලකන්න තියෙන හොඳම ක්‍රමවේදයක් තමයි මේ අනුගමනය කරන්න සූදානම් වෙන්නේ. මොකද මව්පියන්ට වෙන සලකන්න ක්‍රමයක් නෑ අපිට. කොහොම සැලකුවත් ඒ ණයබරෙන් නිදහස් වෙන්න බැරුව යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන අප උපස්ථාන කරලා බිමින් තිබ්බත් අවුරුදු 100 ඉවර වෙලා. ඒ දුව පුතා මව්පිය ණයෙන් නිදහස් නැහැ කියලා. අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන ඉන්නවා කියන කාරණාව කොයිතරම් ගැඹුරුද? ඒත් මව්පිය ණයෙන් නිදහස් වෙන්න බෑ. අම්මා දුන්න එක කිරි බින්දුවක තාත්තා හලාපු එක දහඩිය බින්දුවක ණය ගෙවන්න බෑ එකේ. ඒ තරම්ම අම්මා තාත්තා ගරු ගම්බීරයි. විශේෂම කාරණාව තමයි අපිට ජීවිත දාණය ලැබලා දුන්නේ. තමන්ගේ මව් කුසේ මාස 10කට ආසන්න කාලයක් තියාගෙන අනන්ත අප්‍රමාණ දුක් විඳා. අපිව සුරක්ෂිත කරගන්න, අපිව පෝෂණය කරන්න, කුස ඇතුලේ ආරක්ෂා කරගන්න කොයි තරම්නම් කැපකිරීම කළාද? සමහර වෙලාවට දරුවෙක් බිහි කරනවා කියන කාරණාව ජීවිත අවදානමකුත් අරගෙන සිදු කරන්නේ. අපි ඕන තරම් අහලා තියෙනවා දරුවෝ බිහි කරන්න ගිහිල්ලා සමහර අම්මලා සදහටම ජීවිතෙන් සමු අරගෙන. තවත් නොඑක් ආබාධ වලට ගොදුරු වෙලා සත්කම් වාගේ සිදු කරන්න ගිහිල්ලා ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ට හානි වෙලා මුළු ජීවිත කාලෙම ඒ නිසා දුක් විඳින අය පිළිබඳව අහලා තියෙනවා. ඉතින් මේ හැම අවදානමක්ම අරගෙන තමයි දරුවෙක් බිහි කරන්න සූදානම් වෙන්නේ. සමහරලාට තමන්ගේ ශාරීරික රුව ලස්සන අඩු වෙනවා. එතෙක් තිබිච්ච ශරීරයේ හැඩය වෙනස් වෙනවා. ඒ වගේ බොහෝ දේවල් වලටත් මුහුණ පානවා. ඒ නිසා සමහර අය දරුවෝ බිහි කරන එක ජීවිතේ පරක්කු කරගන්නවා. කුසට දරුවෝ ආවම සමහරලාට දරුවෝ නැති කරලා දානවා. පස්සේ පුළුවන් කියලා. ඒවට ඕන තරම් දියුණු ලෝකේ ක්‍රමවේද තියෙනවා. හැබැයි මේ පුදුමේ කියලා කියන්නේ මේ මාතාවටත් එහෙම හිතුණා නම් අද වසන්ති මහත්මියත් මේ වාගේ පින්කමක් කරන්න මෙහෙ නැහැ. ඔබේ අපේ දෙමව්පියන්ට එහෙම හිතුණා නම් අද අපි කවුරුවත් මෙතන නැහැ. එහෙනම් එහෙම හිතෙන අය ඉන්න ලෝකේ අපේ මව්පියෝ එහෙම නොකරපු එකයි පුදුමේ. ඒ නිසා මේ ජීවිතය අපිට දුන්න නිසා අපිට හරියටම සත්පුරුෂයන් වෙලා මඟ පෙන්නපු නිසා
ලෝකේ වැඩි පිරිසක් නිරයට යන්න පාර හදා ගන්නකොට ඊතා ස්වල්ප පිරිසක් සුගතියට යන්න මේ විදිහට වීරිය වඩනවා. සත්පුරුෂයෝම හොයාගෙන ඇසුරු කරනවා. උතුම් බුද්ධාන්තරයක් තියෙන මෙවන් යුගයක මනුෂ්‍ය ජීවිතයක් අපිට දානය කරපු මව්පියෝ වෙනුවෙන් අපි කොයි තරම් කැපකිරීම කළ යුතුද? මොන තරම්නම් අප උපස්ථාන කළ යුතුද? ජීවිත පරිත්‍යාගයෙන් ඒ අප උපස්ථාන කරන එක අපිට යුතුයකම සම්පූර්ණ කරනවා වගේම අප්‍රමාණ වූ කුසල කර්මයක් දාපත් කරනවා. එහෙමනම් එවන් කටයුතු මේ සිදු කරන්නේ ඒ සත්පුරුෂ ගුණයේ මනාව හඳුනාගත්ත නිසා. එහෙමනම් මෑණියන්ටත් පියාණන්ටත් ආශිර්වාද කරන්න මේ පින්කම සංවිධානය කරගෙන ධර්මදේශනාව සූදානම් කරගෙන සිහිපත් කළේ තෙරුවන් සරණ යන හැටි පිළිබඳව ලෝක සත්වයා දැනුවත් කරන්න පුළුවන්කම තිබුණොත් තවත් බොහෝ දෙනාට ලොකු යහපතක් සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳව කරුණු ටිකක් අපි ධර්ම දේශනාවට අන්තර්ගත කරලා ධර්ම දේශනාව සිදු කරමු. පින්නතුනේ ඔය පිළිබඳව කරුණු සඳහන් වෙන ත්‍රිපිටකාගත එක සූත්‍රයක් අපි සිහිපත් කළොත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙන පුඤ්ඤාභිසන්ද කියන සූත්‍ර දේශනාව. අපේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ජීවිතයට පිං ගලන පුණ්‍යවන්ත ගංගාවල් 8ක් පිළිබඳව පැහැදිලි කරනවා. පුණ්‍ය අபிසන්ද මේ සන්ද කියන pāli වචනේ තේරුම ගලනවා කියන අර්ථයක්. අභි කියලා කියන්නේ විශේෂයෙන් ගලනවා. පුණ්‍ය කියලා කියන්නේ පිං. කොහාටද පිං විශේෂයෙන් ගලන්නේ? පුද්ගලයාගේ ජීවිතේට. පුද්ගල ජීවිතේට විශේෂයෙන් පිං ගලන කරුණු 8ක් මේ සූත්‍රය තුල අන්තර්ගතයි. දිවා රාත්‍රී දෙකේම පිං ගලනවා කියලා සඳහන් කළා. ටික ටික නෙමෙයි මහ ගඟක් පිරීලා ගලනවා වගේ රැදවල් දෙකේම ජීවිතේට පිං ගලනවා. පළවෙනි පුණ්‍යවන්ත ගංගාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුන් සරණ යාම. දෙවෙනි කාරණාව හැටියට දේශනා කළේ දහම් සරණ යාම. තුන්වෙනි කාරණාව සංඝුන් සරණ යාම. එහෙනම් 1 2 3 කියන කාරණා තුන තෙරුවන් සරණ යාමයි. ඊතුරු කාරණා 5 පන්සිල්. මේ තමයි ජීවිතයේ පිංගලන පුණ්‍යවන්ත ගංගාවල් 8. පින්නතනේ පළවෙනි කාරණාව බුදුන් සරණ යාම. මේ ලෝකේ තියෙන කාරණාවන්ගෙන් අමාරුම කාරණාව. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියන කාරණාව තවමවත් හරියටම හිතා ගන්න බැරි තරම්. ඒකට හේතුව තමයි බුද්ධ රත්නය අපේ ජීවිතේ කවදාවත් තේරුම් අරගෙන ඉවර කරන්න බැරි එක. හිතලා ඉවර කරන්නත් බෑ. එහෙම නැත්නම් කතා කරලා කොහොම ඉවර කරන්නත් බෑ. ඒක සූත්‍රයක් තියෙනවා අචින්තේය සූත්‍රය කියලා. අචින්තේය සූත්‍රයේ කරුණු 4ක් සඳහන් කරනවා. ආන්ගේ කරුණු 4 අතර එක කාරණාවක් තමයි භාග්‍යතුන් වහන්සේ ගැන හිතන්නත් එපා කියලා. හිතන කෙනෙක් වෙහෙසටපත් වෙනවා. උම්මත්තකෙක් බවටපත් වෙනවා. ඒ හිතන්න එපා කියලා එතන සඳහන් කරන්නේ බුදුගුණ හිතන්න එපා කියන එක නෙමෙයි. අපිට කවදාවත් හිතලා ඉවර කරන්න බෑ. එහෙම ඉවර කරන්නම හිතුවට අපේ ජීවිතේ ඉවර වෙනවා මිසක් ඒක හිතලා ඉවර කරන්න බැරුව යනවා. අචින්තේය සූත්‍රය. එම්නම් මේ අචින්තේය සූත්‍රයේ සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අපිට හිතලා ඉවර කරන්න බැරි ඇයි? එහෙම නැත්නම් අපි සඳහන් කරනවා බුදු ගුණ අනන්තයි කියලා. බුදු ගුණ අනන්ත වෙන්නේ කොහොමද කියන කරුණු මේ අචින්තීය සූත්‍රය ඇතුලේ තියෙනවා. හැබැයි අපිට ඒක හිතලා ඉවර කරන්න බෑ හැබෑවටම.
හේතුව තමයි රුවන් කියලා කියන්නේ පින්නතේ මැණික් වලට. එහෙනම් මේ තුනුරුවන්නේ ලෝකේ තියෙන වටිනාම මාණික්‍ය රතනයන් 3. මම එහෙම සඳහන් කළේ අපි තවම හරියට මැණික් අඳුරන්නේ නැහැ. අතීතයේ තිබිච්ච ඒ මහා පුදුම වටිනාකමකින් යුක්ත මැණික් අපි දැකලත් නැහැ. සක්විති මහරජුරවන්ට රතන 7ක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා සප්ත රතනය. එහි තියෙනවා මණි රතනය. මණි රතනය කියලා කියන්නේ මණිකක්. උදකප්පසාද මාණික්‍ය කියලා කියනවා. ඕනෑම බොර වෙච්ච ජලයකට ලං කරපු ගමන් ඒ ජලය ඊටාම පිරිසිදු වෙනවා. ජලය පිරිසිදු කිරීමේ ගුණයක් තියෙන නිසා උදකප්පසාද කියන නම තියෙනවා. උස ලීයක වාගේ ගැට ගහලා අග මධ්‍යම රාත්‍රියේ අහසට එසෙව්වොත් නැත්නම් රාත්‍රියේ අහසට එසෙව්වොත් යොදුන් 25ක් තරම් දුර ප්‍රමාණය ඉර පෑවුවා වගේ එළිය වැටෙනවා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අය දවල් වෙලා කියලා කර්මාන්ත ආරම්භ කරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් ආලෝකමත්. එතකොට එහෙම මැණික් අපි දැකලා නැහැ. වෙනතනි තව මේ කාරණාවට එක උදාහරණයක් සිහිපත් කරන්න පුළුවන් ජෝතිය සිටුතුමාගේ මාලිගාව පිළිබඳව. ජෝතිය සිටුතුමාගේ බිසව උතුරු කුරු දිවයිනෙන් තමයි විවාහ කරගන්නේ. මනුස්ස ලෝකෙන් එහි ගිහිල්ලා කෙනෙක් විවාහ කරගෙන එන්න බෑ. ජෝතිය සිටුතුමාගේ පින නිසා දෙවියෝ විසින් උතුරු කුරු දිවයිනෙන් කාන්තාවක් ගෙනල්ලා විවාහ කරලා දෙනවා. දෙවියෝ අරන් එන්නේ. සිටුතුමා පැවිදි වුණාට පස්සේ දෙවියෝ ආපහු ඇය අරන් යනවා. බිම්බිසාර මහරජුරු එක දවසක් සිටු මාලිගාව බලන්න ගියා. තොරතුරු අහලා. මුළු මාලිගාවෙම ඇවිදලා රජුරු ටිකක් වාඩි වුණාම රජුරු අහනවා සිටුතුමනි කොයි බිසව කියලා. මහරජතුමනි ඔබ වහන්සේ ආපු බව තව දන්නේ නැති වෙති. රජුරු ඇහුවා දැන් මෙච්චර වෙලාවක් නේ මං ඇවිල්ලා. රටේ රජුරු ආවා කියලා තාම ඇය දන්නේ නැද්ද? සිටුතුමා ඉක්මනට ගිහිල්ලා එන්න කිව්වා. එන්න කියලා අතට වටහපතක් දීලා කිව්වා රජුරවන්ට ටිකක් පවන් සලන්න කියලා. ඒ පවන් සලනකොට හැබැයි ආවේ අකමැත්තෙන්. මං සංසාරේ පින් කෙරුවා මදිද තව කෙනෙක් වෙනුවෙන් නැගිටලා යන්න වෙන්නේ කියලා. ඒක දුකක් හැටියට සැලකුවේ. ඉතින් අර පවන් සලනකොට රජුරුවන්ගේ ඔටුන්නේ තිබිච්ච මණික් වලින් දුමක් නැගුණා කියලා සඳහන් කරනවා. ඒ දුම නිසා ඇගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒ වෙලාවේ රජුරුව සඳහන් කරනවා සිටුතුමනි කාන්තාව ස්වභාවයෙන්ම ලෝභයි. වස්තු තණ්හාවෙන් යුක්තයි. ඔබේ දේවියට හිතෙනවද දන්නේ මම මේ මාලිගාව පැහැරගනී කියලා. ඇයට කියන්න මට මාලිගාව අවශ්‍ය නැති බව. ඇය අඬන්නේ ඒක වෙන්නේ ඇති. ඒ වෙලාවේ තමයි සිටුතුමා සඳහන් කළේ නෑ ස්වාමීනි. ඇගේ ඇස් වලින් කඳුළු වෙන්නේ ඒකින්ද නෙමෙයි. ඔබ වහන්සේගේ ඔටුන්නේ තිබිච්ච මණික් වලින් නැගිච්ච දුම නිසා. ඒ ඇස් වලට කවදාවත් දුමක් වැදිලා නෑ. ඒ නිසා ඒ ඇස් ඒ දුමට ඔරොත්තු දෙන්නේ දරා ගන්න බෑ. සිටුතුමා සඳහන් කරනවා ඇය ගින්දර පහන් එළිය කවදාවත්ම දැකලා නෑ කියලා. රජුරු ඇහුවා එතකොට කලුවරේද ඉන්නේ කියලා. නෑ ස්වාමීනි. ඇය උදේට අවදි වෙන්නෙත් මණික් ආලෝකයේ එකමයි. ඇය හවස නිින්දට යන්නෙත් මණික් ආලෝකයෙන්මයි. ඇය කෑම උයන්නෙත් මණික් ආලෝකයෙන් මණික් පාවිච්චි කරලාමයි. ඇගේ ජීවිතේ කවදාවත් ගින්දර දැකලා නෑ. මේ වාගේ කරුණු පැහැදිලි කරලා දුන්නාම රජුරවන්ට පුදුමයි එහෙම මණික් තියනවාද කියලා. එහෙනම් රජුරෝ දැකලා තිබිලත් නෑ. සිටුතුමා අහනවා ඇයි ස්වාමීනි එහෙම මණික් දැකලා නැද්ද? ගෙට ගිහිල්ලා තියඹරා ගෙඩියක් වාගේ ලොකු මණිකක් ගෙනල්ලා රජුරවන්ට දුන්නා කියලා සඳහන් කරනවා. මේ මණික
අදින් පස්සේ රජමාලිගාවත් තාලුකමත් කරයි කියලා. එහෙනම් එහෙම මැණික් තිබිලා තියෙනවා. අපි මේ මැණික් ගැන අද ධර්මයෙන් අහනවා විතරයි. එහෙමනම් ඒ රුවන් හඳුනගන්න බැරි වෙච්ච අපි තුනුරුවන් හඳුනගන්නේ කොහොමද? ඒකයි අපිට හුඟක් තෙරුවන් සරණ යන්න මේ තරම් අමාරු. අද මේ වාගේ මැණික් ගැන කියහම තවත් කෙනෙකුට සැක ඇති වෙලා ඒවා බොරු කතා කියලා කියන්න පුළුවන්. ඔහොම මැණික් ලෝකේ නැහැ කියලා. එහෙනම් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් සැක උපදවනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයට තම තමන්ගේ අදහස් එකතු කරලා තමන්ට හිතෙන හැටියට මෙයයි ධර්මයේ කියලා සව කෙනෙක් පිළිගන්නවා. එහෙම නැත්නම් ලෝකේ මෙහෙමයි ජීවත් වෙන්න ඕනි කියලා තමන් හිතන හැටියට විතරක් කල්පනා කරනවා. ඒ මේ තුනුරුවන් තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. යමෙක් හරියටම බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා නම්, හරියටම භාග්‍යතුන් වහන්සේව අවබෝධ කරගත්තා නම්, ඒ පුජ්‍යලයා මොනතරම් වාසනාවන්තද කියන කාරණාව මහා සමය සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසී, යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමිය, යන්නේ කවදාවත් අපායට. පහාය මානුසං දේහං, මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම දේව කායං පරිපූර්ණසන්ති, සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළා. ඒකට හොඳම උදාහරණේ චත්තමානෝක කුමාරයාගේ උදාහරණය. බුදුන් සරණ ගිහිල්ලා හිටපු කෙනෙකුත් නෙමෙයි, බෞද්ධයෙකුත් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහුණා. මුණ ගැහිලා කුමාරයාත් එක්ක කතා කරනකොට ඇහුවා තෙරුවන් සරණ ගිහිල්ලාද කියලා. නෑ ස්වාමීනි, මම තෙරුවන් සරණ ගිහිල්ලත් නෑ. මම ওই කියන තෙරුවන් ගැන දන්නෙත් නෑ. ওই තෙරුවන් සරණ ගියහම මට ලැබෙන ලාභෙ මොකද්ද කියලා ඇහුවා. ආන් ඒ කාරණාව පැහැදිලි කරලා දීලා කුමාරයාගේ සිතුවිලි අනුව එයාට තෙරුවන් ගුණ මතක හිටින විදිහට අපේ භාග්‍යතුන් වහන්සේ ගාථා 3ක් දේශනා කොට වදාලා. අනන්ත බුදු ගුණ සහ දහම් ගුණ සංඝ ගුණ අන්තර්ගත කරලා. ඉතින් මේ ගාථා 3 භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොටම පුදුම පැහැදීමක් ඇති වුණේ. ඒක ඒ පැහැදීම නිසාම ඉක්මනට මතක හිටියා. එයා ඒක සත්‍යයනා කර කර තමන්ගේ ගමන පිටත් වුණා. මගදී කහවණු ලෝභකමින් හිටපු හොරු ඔහු මරලා දැම්මා. මරණයත් එක්කම සුගතියේ උප්පත්තිය ලැබුවා. ඉතින් ඒවා මේ ධර්මයේ සඳහන් කරන හරි විචිත්‍ර කාරණා. අපේ ශ්‍රද්ධාව දියුණු කරන හරි උතුම් කාරණා. එහෙමනම් හැබැයි බෞද්ධයා කවදාවත් සතර අපායට යන්නේ නැති කෙනෙක්. පුදුම ආරක්ෂාවක් ලබාගත් කෙනෙක්. බුදුන් සරණ ගියපු කෙනා කියලා කියන්නේ හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් දහම් සගුන් පිළිබඳව කිසි සැකයක් ඇති වෙන්නේ නැහැ. එතකොට තෙරුවන් සරණ ගියා වෙනවා. නමුත් අපි මුලින් සඳහන් කළා බුදුන් සරණ යනවා කියන එක මේ ලෝකේ තියෙන අමාරුම කාර්යයයි කියලා. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න බැරි එක. කායික ශක්තිය ගැන සඳහන් කෙරුවොත් අපිට මේ කායික ශක්තිය තේරුම් ගන්නත් බෑ. මිනිස්සු කෝටි 10000ක ශක්තිය. මහා නාරායන සංඝාත බලය කියලා කියන්නේ. නමුත් සාමාන්‍ය කෙනෙක් ශ්‍රද්ධාව නැති නිසා මේ කරුණ අහපුවාම ඒක ඒ පුජ්‍යලයට දරා ගන්න බැරුව යනවා. හිතා ගන්න බැරුව යනවා. ඒ නිසා උසුළු විසුළුවට සමච්චලයට භාජනය කරනවා. ප්‍රතික්ෂේප කරලා තැන් තැන් වල විවේචනය කරනවා. නමුත් ඒත් එක මහා කුසල් කන්දක් රැස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න බෑ මොකද මේ තරම් දීර්ඝ කාලයක් පාරමිතා සම්පූර්ණ කරලයි මේ தത്വයට ආවේ කියන කාරණාව හිතන්නේ නැතුව තමන් ගැන හිතන මට්ටමෙන්ම බුදුරජාණන් වහන්සේ ගැනත් හිතන්න ගියපු අයට ඒ කාරණාව තේරුම් ගන්න බැරුව යනවා. අනන්ත බුදු ගුණ වල තියෙන ඒ ශක්තිය කොයිතරම් ගුණවත්ද? ඒ කාරණාව කස්සප සංයුක්තකයෙන් පැහැදිලි කරන්නේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වෙන්න කලින් ගිහි කාලේ කාශ්‍යප කුමාරයාගේ ගුණය පැහැදිලි කරලා තියෙන්නේ. තමන්ගේ ශාස්ත්‍රවරයා හැටියට වෙනත් ශාස්ත්‍රවරයෙක් තෝරගත්තොත් ස්වාමීනි ඔබ මගේ ශාස්ත්‍රු කියලා සඳහන් කරන වෙලාවේ අන්‍ය ශාස්ත්‍රවරයෙක් ඒක අනුමත කළා නම් එතනම හිස ගැලවිලා බිම වැටෙනවා කියලා සඳහන් කළා. මේ මහ පෘථුවියට සඳහන් කළා නම් මහ පොළොව වෙවුලනවා කියලා සඳහන් කළා. මහා සාගරයට ඒ ගැන කීවනම් අබ පියල්ලකට ගන්න තරම්වත් මහා සාගරයේ ජලය ඉතුරු වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මහා මේරු පර්වතයට සිහිපත් කළා නම් මහා මේරු ඔබ මගේ ශාස්ත්‍රූ කියලා. මහා මේරේට ප්‍රතිඥා දුන්නා නම් ඒක පිළිගත්තා කියලා. වෙනතුනේ මහා මේරුව හරියට 10 යමිටක් ඉහිරෙනවා වගේ ඉහිරෙනවා කියලා සඳහන් කළේ. ඒ තරම් ගිහි කාලේ කාශ්‍යප කුමාරයාගේ ගුණය. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා දීලා කාශ්‍යප මේ ඔබේ ගුණය. නමුත් කාශ්‍යප ඔබ වගේ ගුණදරන අය ලක්ෂ ගණනක් කෝටි ගණනක් මගේ වටේට හිටගෙන ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රූ කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යප මම දෙපාරක් හිතන්නේ නැතුව ඔව් මම ඔබලාගේ ශාස්ත්‍රු කියලා කියනවා. එතකොට ඔබලාගේ අනන්ත ගුණය ඒ ගුණයට මේ පාංශු කුල චීවරයේ කොනවත් හොලවන්න බෑ කියලා දේශනා කළා. මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක්වත් හොලවන්න ඒ ගුණයට බෑ කියලා සඳහන් කළා. මේ බුදුරජාණන් වහන්සේ සතු අනන්ත ප්‍රමාණ ගුණයන්ගේ ස්වභාවය. කොයි තරම්නම් නිහතමානීද? කොයි තරම් අනුකම්පා සහගතද? පින්තුනේ සමහර වෙලාවට රටේ සාමාන්‍ය ප්‍රභූ පුද්ගලයෙක් රටේ ඉන්න දුප්පත්ම මිනිහෙක් ගාවට කොහොමවත් යන්නේ නැහැ. ඒ ප්‍රභූ පුද්ගලයා රටේ ඉන්න නායක කියන තැනට આવොත් ඒ දුප්පත්ම පුද්ගලයා ගාවට මේ අනික් සාමාන්‍ය අය ගාවටවත් එන්නේ නැහැ. අපිට උවමනාවක් වුණොත් අපි ඒ අය හොයාගෙන යන්න ඕනේ. එහෙම හොයාගෙන ගියත් මුණ ගැහෙන්න පහසු නෑ. සමහරලාට දින ගණන් මාස ගණන් යන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ජීවිතයේ අය. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා හරි වෙනස්. උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවට මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව දිහා දවසකට දෙපාරක් බලනවා. උදේම එකපාරයි හවසට එකපාරයි. උදේට බලනකොට සුගන්ධ කුටියේ දොර ගාව ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. හවසට බලනකොට සක්වල කෙරවලේ ඉඳලා සුගන්ධ කුටියේ දොර ගාවට එනකම් බලනවා. මේ අතර භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට අවශ්‍ය කෙනෙක් විශේෂයෙන් දැක්කහම යදුන් දහස් ගණන් ඒ පුද්ගලයා වෙනුවෙන් පයින් වඩිනවා. යදුන් දහස් ගණන් පයින් වඩිනවා. මම මුලින් සඳහන් කළා බුදු ගුණ අනන්තයි කියලා. මේ ලෝකේ තියෙන භාවනා ක්‍රම අතර ඊටාම සංකීර්ණ භාවනාවක් බුදු ගුණ භාවනාව. අපි බුදු ගුණ වඩන්න වාඩි වෙලා අපි බුදු ගුණ අනන්තයි කියලා මෙනෙහි කරනවා. හැබැයි කොහොමද බුදු ගුණ අනන්ත වෙන්නේ කියලා අපි හිතලා බැලුවොත් අපිට තේරෙන්නේ අනන්ත වෙන හැටි. මේ තමයි මේ බුදු ගුණ අනන්ත වෙන හැටි. එක දුප්පත් පුද්ගලයෙක් වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ යදුන් දහස් ගණන් පයින් වඩිනවා. ඒ කාරණාව පැහැදිලි කරන තැන සඳහන් කරනවා ඔහු සොයාගෙන වඩින මේ ගමනේ තියෙන හැම පියවරක් ගානෙම මතුවෙන්නේ බුදු ගුණවල තියෙන අනන්ත බවයි කියලා. කොයි තරම්නම් කාරුණිකද. නමුත් මේ ප්‍රදේශ රජෙක්ද නැත්නම් රටක රජ කෙනෙක්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකේටම රජ වෙච්ච කෙනෙක්. රජවරුන්ට රජෙක්, දෙවියන්ට දෙවියෙක්, බඹුන්ට බ්‍රහ්මයෙක්. මේ ලෝකේ කිසි කෙනෙක් ළඟ දෙවෙනි නොවන කෙනෙක්. නමුත්
ඊටාම අහිංසක පුජ්‍යලයක් වෙනුවෙන් යදුන් දහස් ගණන් පයින් වැඩම කරනවා. ඉතින් මේ කරුණ පින්නතුනි ගැඹුරට හිතාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ගැන පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැබැයි හිතලා අපිට ඒක ඉවර කරන්න බෑ කියලයි සිහිපත් කළේ. අපේ භාග්‍යතුන් වහන්සේ ගන්ධබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා තීර්ථකයන් දමනය වුණාට පස්සේ එයයි පලා ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බලනවා මේ යමක මහා ප්‍රාතිහාර්යයෙන් පස්සේ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ? ඒක අමුතුවෙන් බලන්න දෙයක් තියෙනවද ඒ කාරණාවේ? නෑනේ, ඒක වැටහෙනවා. නමුත් සඳහන් කරනවා මගේ වංශය අය මොනවද කළේ කියලා බලනවා කියලා. ඒක බුද්ධ වංශය, ඒක ශාක්‍ය වංශය නෙමෙයි. එහෙනම් ඒ වංශයේ ඉන්නේ ලෞතර බුදුවරු විතරයි. එහෙනම් පෙරත් ලෞතර බුදුවරු මොනවද කළේ? හැම බුදුරජාණන් වහන්සේ නමක්ම තව්තිසාවට වැඩම කරලා තියෙනවා අම්මට අනුග්‍රහ පිණිස. එහෙනම් මාත් වඩින්න ඕනේ. යදුන් 42000ක් උසයි කියලා සඳහන් කරනවා මහ පොළොවේ ඉඳලා යුගන්ධර පර්වතයේ. භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩින්නේ පියවර 2කින් කියලා ධර්මයේ සඳහන් කරනවා. එක පියවරක් යුගන්ධර පර්වතයේ මුදුනේ තියෙනවා. අනෙක් පියවර තියන්න ඕනේ මහමේරු පර්වතයේ උඩ. යදුන් 84000ක් උසයි මහ පොළොවෙන් උඩ කොටස. මහ පොළොවෙන් යටටත් සාගරයේ යට තවත් යදුන් 84000ක් තියෙනවා. ඒකයි යදුන් 168000 වෙන්නේ. මහ පොළොවෙන් උඩට තියෙන්නේ යදුන් 84000යි. එහෙනම් යුගන්ධර පර්වතයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ යදුන් 42000ක් උසයි. තව ඒ වගේම දුරක් වඩින්න ඕනේ. ඊළඟට ධර්මයේ සඳහන් කරනවා මේ ධ්‍යාන තියෙන පුජ්‍යලයන්ගේ ධ්‍යාන විශේෂය ගැන කවදාවත් හිතන්න එපා කියලා. දැන් අපි සඳහන් කරන්නේ බුද්ධ විශේෂය ගැන හිතන්නත් එපා කියලා. අචින්තය සූත්‍රයේ සඳහන් කරන තව කරුණක් තමයි හිතන්න එපා කියලා. ධ්‍යානලාභී පුජ්‍යලයකගේ ධ්‍යාන විශේෂය ගැන අපිට කවදාවත් හිතන්න බෑ, ඒක හිතන්න එපා කියලා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන විශේෂ ස්වභාවය ඊළඟ පියවර භාග්‍යතුන් වහන්සේ තියන්නේ මහමේරු පර්වතයේ මුදුනේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණද? එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ යුගන්ධර පර්වතයේ ඉඳලා මහමේරු පර්වතයේ මස්තකයේ ශ්‍රී පාදයේ දිගු කළාද කියලා. ඒකට උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේ මහා මාර්ගයේ වඩින වෙලාවට යම් ප්‍රමාණයකට පාදයේ ඉදිරියට දිගු කරනවාද පියවර තියන්නේ. ඒ ප්‍රමාණයට වඩා කවදාවත් පාදයේ දිගු කරන්නේ නැහැ කොතනවත් කියලා. එතකොට මහමෙර නැමුණද භාග්‍යතුන් වහන්සේ දිහාට? ඒ කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. නමුත් මේ තමයි ධ්‍යානලාභියෙකුගේ හැබෑ ස්වභාවයේ පියවර දෙකකින් භාග්‍යතුන් වහන්සේ තවතිසාවේ. ඉතින් මේ වාගේ කාරණා භාග්‍යතුන් වහන්සේට විතරයි. එතකොට මේ කරුණ අපිට කවදාවත් හිතලා ඉවර කරන්න බෑ මෙහෙම මහෝත්තමයන් වහන්සේ නමක් කොහොම වෙන්නේ ඇද්ද කියලා. තවතිසාවට වැඩලා අභිධර්මයේ දේශනා කරපු හැටි. මේ බුදුගුණ අනන්ත වෙන හැටි මම මේ සඳහන් කරන්න හිතන්නේ. භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න අපිට ඇයි අමාරු කියලා. 3 මාසයක් වස් සමාදන් වෙනවා. දෙවිය 3 මාසෙම එක දිගට කෝටි ගණන් දෙවිවරු ධර්ම ශ්‍රවණය කරනවා. හැම දෙවි කෙනෙක්ම බිම වාඩි වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්මාසනේ වැඩ ඉන්නවා. දෙවියන්ට 3 මාසෙම එක දිගට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණාට භාග්‍යතුන් වහන්සේ ගාව තියෙන මනුස්ස ස්වභාවය. දවස් 90ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දවසකට දන් වළඳන්නේ එක වේලයි. වැඩිපුරම වැළඳුවේ එක වේලයි. එහෙමනම් හැමදාම දානේ වළඳන්න මේ ධර්ම දේශනාව 90 වතාවක් නවත්තන්න ඕනේ. දවසකට එකපාර ගානේ 90 වතාවක් නවත්තන්න ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. දෙවියන්ට එක දිගටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව හදනවා. ඒ අවස්ථාව හදන්නේ බුදුරජාණන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේ විසින් වෙනම මවනවා. හැබැයි මේ මැවීමේ ක්‍රියාවට භාග්‍යතුන් වහන්සේ යොමු වෙච්ච නිසා දේශනාව කරන ස්වභාවය නතර වෙන්නේ
නතර වෙන්නේ නැහැ. ධර්ම දේශනාව මේ විදිහටම කරනවා. බුදුරජාණන් වහන්සේ නමකුත් මවනවා. මවලා નિયમિત වේලාවට උන්වහන්සේ ධර්මාසනයට වැඩම කරවනවා. ඒක හැම දෙවියෙක්ම දන්නේ නැහැ. ඒ කාරණාව දන්න දෙවියොත් ඉන්නවා. හැම කෙනෙක්ම දන්නේ නැහැ ඒක. හැබැයි වෙනතේ මේ නිර්මාණය කරපු බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න බෑ. අපිත් මේ ලෝකේ සමහර දේවල් නිර්මාණය කරලා අපි තොරතුරු දුන්නාම විතරක් ක්‍රියාත්මක වෙනවා. රොබෝ යන්ත්‍ර වලට අපි ක්‍රියාත්මක වෙන්න ඕන හැටි මුලින් ඇතුල් කරන්න ඕනේ. ඊට පිටින් කොහොමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පරිගණක යන්ත්‍රයකට අපි දත්ත ටික සපයහම ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. අපි සපයපු දත්ත වලට පිටින් කොහොමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් නිර්මිත වස්තුන්ට අපි යම් ප්‍රමාණයක් දෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න. එහෙනම් නිර්මිත බුදුරජාණන් වහන්සේත් එහෙමයි. සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් මවනවා. ඒ බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ආසනයෙන් නැගිට්ටට පස්සේ දේශනා කරන්න ධර්මයේ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කිරීම විතරක් නෙමෙයි වෙන්නතුනි පුදුමේ කියලා කියන්නේ. ඒ එක බණ පදයක් නිර්මිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වෙනකොට අදිෂ්ඨාන කරපු එක බණ පදයක්. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒ වෙලාවට කොහොමද සවනක් ගන රශ්මින් විහිදෙන්නේ? මේ බණ පදේ ශ්‍රී මුඛයෙන් පිට වෙනකොට බුද්ධ රශ්මිය කොහොමද පිට වෙන්නේ? ඒ විදිහට බුද්ධ රශ්මිය නිර්මිත බුදුරජාණන් වහන්සේගෙනුත් පිට වෙන්න ඕනේ. නැත්නම් දෙවියන්ට වෙනස පේනවා. දැන් එතකොට එයත් අදිෂ්ඨාන කරන්න ඕනේ. එතකොට එක බණ පදයකට නෙවෙයිනේ. දේශනා වෙන බණ පද කෝටි ගාණක්. සඳහන් කරනවා පැය 5කට 6කට තරම් කාලයක් වාග්යතුන් වහන්සේ ආය ධර්මාසනෙට වඩින්නේ නැහැ කියලා. අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ ආසනිය වඩා හිඳවලා ධර්ම දේශනා කරන්න කටයුතු අදිෂ්ඨාන කරලා වාග්යතුන් වහන්සේ උතුරු කුරු දිවෙනට පිණ්ඩපාතේ වඩිනවා. අනෝතප්ත විලගාවට වැඩලා එතනින් උතුරු කුරු දිවෙනට පිණ්ඩපාතේ වැඩලා දානෙ ලබාගෙන නැවත හිමාලයට වැඩලා දානේ වළඳලා ඒ ආශ්‍රයේ තියෙන චන්දන වනයේකට භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා සඳහන් කරනවා සඳුන් වනාන්තරයකට. ඒ සඳුන් වනාන්තරයේ සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට දෙවියන්ට දේශනා කරපු ධර්මය මාතෘකා වශයෙන් විතරයි උගන්වන්නේ. විස්තර කරන්නේ නැහැ මාතෘකා විතරයි. ආන්ගේ ධර්මය ඊටාම සවිස්තරාත්මකව සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500කට උගන්වනවා. එතකොට සඳහන් කරනවා මේ පිණ්ඩපාතේ වැඩලා, දානේ වළඳලා, ශරීර කෘත්‍ය කරලා, පැම් පහසු වෙනවා නම් ඒ දේවල් කරගෙන භාග්‍යතුන් වහන්සේ භාවනා කරන කාලයත් අරගෙන ඔය ඔක්කොම නිමා වෙලා තමයි ආපහු බුදුරජාණන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ. එතකොට පැය 5ක 6ක තරම් දීර්ඝ කාලයක්. ඒ මුළු දීර්ඝ කාලයේම අපේ වචන වගේ නෙමෙයි හරි වේගවත් භාග්‍යතුන් වහන්සේගේ වචන. බොහොම ඉක්මනට ප්‍රකාශ වෙනවා. එතකොට මොන තරම් අදිෂ්ඨාන කිරීමක් අදිෂ්ඨාන කරන්න ඕනේද නිර්මිත බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න. එක වචනයක් ගානේ බුදුරජාණන් විහිදෙන හැටි වෙනස් වෙන හැටි ඔක්කොම අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි නිර්මිත බුදුරජාණන් වහන්සේගේ මේ වචනෙන් මේ වචනෙට මේ වචනෙන් මේ වචනෙට මේ තොල්පෙති දෙක සෙලවෙන හැටි ප්‍රමාණය පවා ශ්‍රීමුක ධාතු ඇතුලේ දිව නැමෙන දිව සෙලවෙන ප්‍රමාණය පවා මේ සියල්ලම අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒ වචනේ දේශනා කරනකොට හිස පවතින හැටි අත පවතින හැටි මේ කීයක් දේවල් අදිෂ්ඨාන කරන්න ඕනේද? නමුත් මේ ඔක්කොම අදිෂ්ඨාන කරන්නේ තමන් වහන්සේගේ දේශනාව කරන අතරතුර. ඒ නිසා අපිට කවදාවත් මේක හිතලා ඉවර කරන්න බෑ. මේ වාගේ කරුණ වලින් භාග්‍යතුන් වහන්සේගේ ගුණ කොයිතරම්නම් අනන්තද? මොනතරම් භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තිය කොයිතරම් දියුණුද? මේ ලෝකේ කිසි කෙනෙකුට ඒක තීරණය කරන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාටම වඩා ඊටාම ඉහළින් වැඩ ඉන්නවා. අපි තවත් එක කාරණාවක් සිහිපත් කළොත් මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරපු හැටි
මේ අචින්තය සූත්‍රයේ හැටියට මේ සඳහා කරුණු බොහෝම සඳහන් කරලා තියෙනවා. නමුත් අපි මේ කෙටියෙන් කරුණු සිහිපත් කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක්. කෝටි ගාණක් ධාතුන් වහන්සේලා. මේ කෝටි ලක්ෂයක් සක්වලටම මේ ධාතුන් වහන්සේලා බෙදෙන්න ඕනේ. සමහර සක්වලවල් වලට දෙවියන්ට මිනිසුන්ට සියලු දෙනාටම එකම එක ලෝම ධාතුවක් විතරයි. එකම එක කේශ ධාතුන් වහන්සේ නමක් විතරයි. අබෑටයක් වාගේ කුඩා ප්‍රමාණයේ එකම ධාතුන් වහන්සේ නමක් විතරයි. සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා හතරක්ම අපිට ලැබෙනවා. කියන්නේ මේ මනුෂ්‍ය පතේට මේ සක්වලට දන්ත ධාතුන් වහන්සේලා හතරක්ම ලැබෙනවා. අනික් දන්ත ධාතුන් වහන්සේලා 36 නමම වෙන වෙන සක්වලල් වලටයි ලැබෙන්නේ. ඒතර කොහාටද කොහොමද ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන කරන්න ඕනේ. කොයි විදිහේ කේශ ධාතුන් වහන්සේලාද ඒ සක්වලල් වලට ලැබෙන්නේ? මේ ශාරීරිය පුරා තියෙන ලෝම ධාතුන් වහන්සේලා කොහොමද ලැබෙන්න ඕනේ? අස්ථි ධාතුන් වහන්සේලා කොහොමද ලැබෙන්න ඕනේ? ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා සර්වඥ ධාතුන් වහන්සේ යම් පුද්ගලයෙක් ළඟ වැඩ ඉන්නවනම් ඒ පුද්ගලයාට අනුග්‍රහ පිණිස කොයිතරම් කාලයක් එතන වැඩ ඉන්නවද? එතකොට හිතන්නකෝ මේ කෝටි ගාණක් සර්වඥ ධාතුන් වහන්සේලා ඒ පුද්ගලයන්ට අනුග්‍රහ පිණිස කොයිතරම් කාලයක් ඒ අය ගාව වැඩ ඉන්නවද කියන කාරණාව හිතන එක තරම් ඒක මොනතරම් හරි ගාම්භීරද? ඒක කොයිතරම් අචින්තනීයද? මේ ධාතුන් වහන්සේ මේ පුද්ගලයා ළඟ මෙච්චර කාලයයි මේ පුද්ගලයා ළඟ මෙච්චර කාලයයි. අහවල් දිව්‍ය ලෝකෙ මෙච්චර කාලයයි අහවල් බ්‍රහ්ම ලෝකවල මෙච්චර කාලයයි. එහෙනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හැටි එකම ධාතුන් වහන්සේ. ඊටාම නිවැරදි ධාතුන් වහන්සේලාට උපස්ථාන කරනකොට සමහරලාට දකින්න තියෙන අය උපස්ථාන අඩුපාඩුවක් වෙනකොට ධාතුන් වහන්සේ දෙරින් වඩිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨාන. ඒ නිවැරදි ධාතුන් වහන්සේලාට උපස්ථාන කරනවා නම් විමසිල්ලෙන් අපිට ඒක දකින්න පුළුවන්. අඩුපාඩු වෙච්ච ගමන් එතනින් වඩිනවා. මොකද යාගාව ඒ දවසට අඩුපාඩු වෙන බව පිරිනිවන් පාන්න කලින් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ නිසා අදිෂ්ඨාන කරලා තියෙන එදාට ධාතුන් වහන්සේ වඩින්න. දැන් මේ තරම් මේ අදිෂ්ඨාන ශක්තියක් අපිට මුළු ජීවිතේ කාලෙම කල්පනා කළා. අපිට ඔක හිතා ගන්න බැරි නිසායි මේක හිතන්න එපා කියලා දේශනා කළේ. ඉතින් මේ තරම් භාග්‍යතුන් වහන්සේ ගුණවත්. ඒ තරම් භාග්‍යතුන් වහන්සේ මහා කරුණිකයි. මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව යම් ප්‍රමාණයකට හරි කෙනෙකුට වැටහෙන්න ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව නොබිදෙන වෙනස් නොවන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ කියලා කියන්නේ ඒ පුද්ගලයා සෝවාන් මාර්ගඵලයටම යනවා කියන එකයි. වෙනස් නොවන ශ්‍රද්ධාවක් තියෙන්නේ ආර්යයන් වහන්සේටනේ, අපිට නැහැ. ඉතින් මේ සෝවාන් තත්වයටම යනවා කියලා කියහම තවත් වචනයක් සඳහන් කරන්න ඕනේ. සමහර වෙලාවට අද සමාජයේ සමහර අයට ප්‍රශ්න හැදෙනවා තමන් සෝවාන්ද කියලා. ඉතින් හුඟක් අය අහලා තියෙනවා මේ අපි කොහොමද ඒක දැනගන්නේ? තේරුම් ගන්නේ අපි සෝවාන් වෙලාද කියලා අපි දැනගන්නේ කොහොමද කියලා. සෝවාන් කියන ආර්ය මාර්ගයට ආව කෙනාට තව කෙනෙකුගෙන් අහන්න වෙන්නේ නැහැ. තමන් සෝවාන් වෙච්ච බව තමන් හොඳටම දන්නවා. ඒ කාරණාව අවබෝධ වෙන ආකාරය විශාල ප්‍රමාණයක් ධර්මයේ පැහැදිලි කරනවා. නමුත් මේ වෙලාවේ හැටියට විශේෂයෙන් සෝවාන් ආර්යයන් වහන්සේට පහළ වෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් තියෙනවා. ඒ කාරණාව විතරක් අපි සිහිපත් කරමු මෙතෙන්ට ආපු නිසා. ඒ පහළ වෙන ප්‍රත්‍යවේක්ෂා ඥාන පහේ පළවෙනි එක තමයි තමන් වහන්සේ ලබාගත් මේ අති උතුම් తত্ত্বය. මේ සෝවාන් ආර්ය මාර්ගයේ. එහෙමනම් මම දැන් මේ ඉන්නේ මාර්ගසිත තුලයි මම මේ ඉන්නේ. මට දැන් පහළ වෙලා තියෙන්නේ සෝවාන් මාර්ගසිත.
එතකොට මේ මාර්ගසිත පහළ වෙලා ඵලසිත පහළ වෙන්න දිගු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒක ෂණයක් තරම් පොඩි කාලයක සිද්ධ වෙනවා. නමුත් දැනගන්නවා මේක සෝවාන් මාර්ගසිතයි කියලා Tamanටම ප්‍රතිවේක්ෂා ඥානය පහළ වෙනවා. නිවැරදිවම. ඊළඟට දෙවනි ප්‍රතිවේක්ෂා ඥානය පහළ වෙනවා මේක සෝවාන් ඵලසිතයි. දැන් මාර්ගසිතක් දන්නවා ඵලසිතක් දන්නවා. ඊළඟට තව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා නිවන ගැන. මේක තමයි නිවන. පින්නතුනි දැන් මමත් මේ නිවන කියන වචනේ ඔබට සඳහන් කරනවා. ඔබත් නිවන ගැන කතා කරනවා. හැබැයි ඔබටත් මටත් අපි ඔක්කොටම නිවන කියන්නේ තවත් එක වචනයක් විතරයි. අපි එයින් එහාට නිවන ගැන මොකවත් දන්නේ නැහැ. ඒ නිසා බොහෝ අය නිවන පිළිබඳව බොහෝ අර්ථකථන සපයනවා. අපි ධර්මයෙන් දන්නවා නිබ්බාණං පරමං සුඛං. නිවන කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම සැපයයි. දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය සැපයට වඩා, බ්‍රහ්ම ලෝකේ තියෙන බ්‍රහ්ම සැපයට වඩා මෙන්න මෙහෙමයි කියලා කතා කරලා කියලා ඉවර කරන්න බැරි මහා පරම සැපතක් නිවන කියලා කියන්නේ. රජ්ජුරුවන්ගේ රජ සැපයට වඩා නිවන් සැපේ උතුම් නැත්තම් රජවරු නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ. රජ සැපයට වඩා උතුම් නිසා තමයි රජවරු රජ සැප අතහැරලා භාවනා කරන්න වනාන්තර වැදුනේ. රජවරු පැවිදි වුණේ නිවන් සැපේ හොයන්න. දෙවියන්ගේ තියෙන දිව්‍ය සැපයට වඩා නිවන් සැපේ උතුම් නිසා දෙවියෝ නිවන් දකින්න බොහෝ පින්කම් කරනවා. දෙවියන්ට හිතා ගන්න බැරි තරම් සැප විඳින පිරිසක් බ්‍රහ්ම ලෝකෙ වැඩේ ඉන්නේ. ඒ බ්‍රහ්ම සැපයට වඩා නිවන් සැපේ උතුම් නිසා බ්‍රහ්ම රාජ්‍යය නිවනට යන්නම වීරිය වඩනවා. එහෙමනම් මේ නිවන කොයිතරම් සැපයිද කියලා අපිට තේරෙන්නේ කොහොමවත්ම තේරෙන්නේ නැහැ. මෙන්න මේ සෝවාන් කියන උත්තමයන් වහන්සේට ඒ නිවන කියන එක අපිට වගේ තවත් එක වචනයක් නෙමෙයි, නිවන කොයි වගේද කියන කාරණාව හරියටම අවබෝධ වෙනවා. එහෙනම් නිර්වාණය අවබෝධ වීමේ ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා, තුන්වෙනි ඥානය. හතරවෙනි ප්‍රතිවේක්ෂා ඥානය තමයි මෙතෙන්ට ආපු මම, දැන් සෝවාන් ඵලයට ආපු මම කොයි තරම් කෙලෙස් ප්‍රමාණයක් ප්‍රහීන කරලාද ඉන්නේ. ප්‍රහීන කරපු කෙලෙස් ප්‍රමාණය සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විතිකිච්ඡා. මෙන්න මේ සංයෝජන තුනම ප්‍රහීනය කරපු නිසා සෝවාන් බවට පත් වෙනවා. අපිට ධර්මයෙන් ඉගෙනුවේ එහෙමයි. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේත් මේ කෙලෙස් මංගාව දැන් ප්‍රහීනය වෙලයි තියෙන්නේ කියලා දන්නවා. නමුත් මේ අපි කතා කරනවා වගේ සක්කාය දිට්ඨිය මෙච්චරක් ප්‍රහීන වෙලා, සීලබ්බත පරාමාස මේ විදිහට ප්‍රහීන වෙලා, මංගාව විතිකිච්ඡාව මේ විදිහට නැති වෙලා කියලා මේ ඔය පදවලින් ඒක තේරෙනවා නෙමෙයි. මෙපමණක් කෙලෙස් මංගාවෙන් දැන් ඉවත් වෙලයි තියෙන්නේ. එතකොට තව මංගාව කොච්චර කෙලෙස් තියෙනවද? මේ තමයි පස්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය. තමන්ගාවින් සංසිඳන කෙලෙස් ගැනත් දන්නවා, තව සංසිඳෙන්න ඉතුරු කෙලෙස් ගැනත් දන්නවා. එහෙනම් ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. මාර්ගසිත දැනගන්නවා, ඵලසිත දැනගන්නවා, නිවන දැනගන්නවා, ප්‍රතික්ෂේප කෙලෙස් ප්‍රමාණය, සංසිඳන කෙලෙස් ප්‍රමාණය දන්නවා, තව කොච්චර කෙලෙස් ඉතුරුද කියලා දන්නවා. සකදාගාමීන් වහන්සේට පහළ වෙන්නේ ওই ප්‍රතිවේක්ෂා ඥාන පහමයි. අනාගාමීන් වහන්සේට පහළ වෙන්නේ ওই ප්‍රතිවේක්ෂා ඥාන පහමයි. මහරහතන් වහන්සේට පහළ වෙන්නේ ওই ප්‍රතිවේක්ෂා ඥාන පහෙන් හතරයි. උන්වහන්සේට පහක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද උන්වහන්සේට පහළ නොවන ප්‍රතිවේක්ෂා ඥානය? ඉතුරු කෙලෙස් මොනවද කියන එක උන්වහන්සේට එහෙම ඉතුරු වෙච්ච කෙලෙස් ප්‍රමාණය නැහැ. ඒ හින්දා පස්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය පහළ වෙන්නේ නැහැ. ඉතින් සඳහන් කරනවා එතකොට මේ කාරණා ටික හොඳටම වැටහෙනවා Tamanට, Taman සෝවාන්ද කියලා ළඟ ඉන්න කෙනාගෙන් අහන්න වෙන්නේ නැහැ කියලා. අනික මේ ඉන්නේ සෝවාන් කෙනෙක් ය කියන එක
සඳහන් කරන්න පුළුවන් ඒ පුද්ගලයාට වඩා උසස් තැන ඉන්නේ අභිඥාලාභියෙකුට විතරයි කියලා. වෙන කෙනෙකුට ඒක කියන්නත් බෑ. වෙන කිසිම ශාස්ත්‍රයකට ඒ කාරණාව සඳහන් කරන්න හැකියාවක් නැහැ. මේ ඉන්නේ සෝවාන් කෙනෙක් කියන එක. අභිඥා ලබාගත්ත පරචිත්ත විඥාන ඥානයේ තියෙන වෙනත් ඍෂිවරු ඉන්නවා. හැබැයි ඒ ඍෂිවරුන්ට පරචිත්ත විඥානනේ තිබුණට සෝවාන් වහන්සේ අඳුනන්න බෑ කියලා සඳහන් කරනවා. තිසරණ සරණ ගියපු පරචිත්ත විඥානනේ තියෙන කෙනෙකුට විතරයි සෝවාන් වහන්සේ අඳුරන්න පුළුවන්. හේතුව උන්වහන්සේට වඩා උසස් තැනක ඉන්නවා. ඒ නිසා මේ සෝවාන් සිතේ ස්වභාවය දකිනවා. සෝවාන් පුද්ගලයාගේ මේ සිතුවිලි වල තියෙන පවිත්‍රත්වයත් එක්ක හෘද වස්තුව වටේට තියෙන ආලෝක කදම්බයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ ආලෝක කදම්බේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ පහළ වෙන ආලෝක රැල්ල මොකද්ද කියන කාරණාව අර අන්‍ය තීර්ථක නමුත් අභිඥාලාභියෙක් දන්නේ නැහැ. මේ ආලෝකය මොකද්ද? පේනවා අහවල් පුද්ගලයා ළඟ මෙහෙම ආලෝකයක් තියෙනවා. නමුත් ඒක මොකද්ද කියලා අඳුරන්න දන්නේ නැහැ. ආන් ඒ හිඳ කියන්න බෑ ඒ සෝවාන් කෙනෙක් කියලා. නමුත් ආර්යයන් වහන්සේ නමක් දැක්ක ගමන් දන්නවා මේ ආලෝක කදම්බය සෝවාන් වහන්සේගේ ආලෝකයයි කියලා. ඒකයි කියේ වෙන කෙනෙකුට හඳුනන්න බෑ සෝවාන් වහන්සේ. තමන් දැනගන්නවා අර වාගේ පරචිත්ත විඥානයේ තියෙන වෙන කෙනෙක් කියලා කියන්නේ ඒ තිසරණ තියෙන කෙනෙක් හඳුන ගන්නවා. අංගේ සෝවාන් වහන්සේට නිවන හොඳට වැටහෙනවා කියලා සිහිපත් කළා. එහෙනම් අපි සඳහන් කරමින් ආවේ සංසාරේ අපි මේ අරගෙන එන කෙලෙස් ප්‍රවාහය. මේ වගේ අත මිදෙන්න නැත්නම් නොනිමෙන ශ්‍රද්ධාවක් උපදව ගන්න පුළුවන් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේට විතරයි. අපේ ශ්‍රද්ධාව මේ තිබුණට ඒක අනිත්‍යයි. හදිසිය වෙනස් වෙලා යන්න පුළුවන්. සමහරලාට ලෙඩක් හැදිච්චාමත් ඒක වෙනස් වෙනවා. කේන්ති ගියහමත් ඒක වෙනස් වෙනවා. ශරීරයේ දරුණු වේදනාවක් හැදෙනවා. එතකොට හිතෙන්න පුළුවන් මම මෙච්චර පිංකම් කළා. නමුත් කොහොමද පිහිට කියලා. තව සමහර දේවල් Tamanට අහිමි වෙච්චහම තව කෙනෙක් පිළිබඳව ද්වේෂසිතක් ඇති වෙච්චහම එතකොට හිතෙනවා මේ බුද්ධ ආගම ඇත්තනම් ඔහුට යහතින් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. මට මේ කරපු අපරාධෙ හින්දා මේ බුද්ධ ආගම ඇත්තනම් ඔහුට යහතින් ඉන්න බෑ කියලා හිතෙනවා. එතකොට ඒක බුද්ධ ආගමේ වරදක් දෙය තියෙන්නේ. ආන් ඒ වාගේ අපේ ශ්‍රද්ධාව බිඳිලා යනවා. අනිත්‍යයි ඒ ශ්‍රද්ධාව. සෝවාන් වහන්සේගේ ශ්‍රද්ධාවට එහෙම වෙන්නේ නෑ කවදාවත් කියලා සඳහන් කළේ. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ අපිට සතර අපාය ගැන කියලා දුන්නා. සත්වයා විඳින අනන්ත දුක්ඛන්දරාවල් ගැන කියලා දුන්නා. මෙන්න මේ පාප කර්මය කරාම මේ විදිහට දුක් විඳින්න වෙනවා. මේ කර්මය කරාම මෙහෙම දුක් විඳින්න වෙනවා. එක කර්මයන් සඳහන් කරලා මේ කර්මයට විඳින්න වෙන දුක මේකයි. මේ පව් කරපු අය යන අපාය මේකයි. තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ඉපදෙනකොට මෙහෙමයි. හැම කරුණක් ගානේ අපිට පැහැදිලි කළා. පාපයේ ස්වභාවය. භාග්‍යතුන් වහන්සේ ඔය කරුණු පැහැදිලි කරලා මේ සසර භයානක తත්වය අපිට අවබෝධ කරලා නොදෙන්න මේ එකතු වෙලා සසර බයට එරෙහිව සටන් වදින්න හදන මේ සත්පුරුෂ පිරිස අද මේ විදිහට එකතු නොවේයිද පව පින හරියට නොදැනගත්තා නම්. එහෙමනම් අද අපි ගැන අප්‍රමාණ විදිහට සතුටු වෙනවා. පාපයන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා තුනුරුවනේ ආශිර්වාදයෙන් සතර අපායෙන් නිදහස් වෙන්න අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. එතෙන් මේ මගට අපි යොමු කරන්න අපිට සත්පුරුෂෝ ඇසුරු කරන්නත් ලැබුණා. අපේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕනේ යුතුයකම් පහ අතර 1යි 2යි හොඳටම සම්පූර්ණ කළා කියලා සතුටු වෙනවා. පාපා නිවාරෙන්ති පුංචි කාලේ ඉඳලා පවෙන් වැළැක්කුවා. කල්යාණී නිවේසෙන්ති කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නම හැම වෙලාවෙම අවස්ථාව හදලා දුන්නා. ඒක නිසා තමයි
අපි මේ විදිහට කටයුතු කරන්න යෙදුනේ. එතකොට මේ සියලුම දේවල් සංසාරේ අපි කරගත්ත කුසල ධර්මයේ එකතු වෙලා හේතු වෙලා ඉදිච්ච දේවල්. ප්‍රාණඝාතය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාත කරන අය ලොකු පව් කෙරුවත් පොඩි පව් කෙරුවත් ප්‍රාණඝාත නම් ඉපදෙන්නේ මේ සංජීවය කියන නිරේ. අටමහ නිරයෙන් පළවෙනිම හම්බෙන එක. අඩුම ආයුෂ තියෙන එක. මදුරුව මරලා කූඹි මරලා යන්නෙත් එහාට. හරක් මරලා අලියු මරලා යන්නෙත් එහාට. ආයු ප්‍රමාණයත් සඳහන් කළා. මේ අඩුම ආයුෂ තියෙන නිරේ නම් බිලියන 1620ක් කියලා සඳහන් කරනවා බිලියන වලින්. එහෙමනම් අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ ලක්ෂ 90යි. ඒ ලක්ෂ 90 මේ අපායට එක දවසයි. ආන් එහෙම ලක්ෂ 90 360ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. මේ සත්තු මරලා යන නිරේ. දුක් ප්‍රමාණයත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ ටික භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් නොකළා නම් අපි කොයිතරම් ප්‍රාණඝාත කරයිද? ඊටාම නිර්මලව මේ කරුණු ටික දේශනා කරලා තියෙනකොට අපි ඉවක් බවක් නැතුව පව් කරන සමාජයක අපි එහෙම පව් කරන්න අපි තුල බීතියක් ඇති කරලා තියෙනවා. ඒ හරියට මේ ධර්ම කාරණාව පිළිබඳව ශ්‍රද්ධාවෙන් පිළිගන්න නිසා. ආන්ගේ පිළිගැනීමම අපි භාග්‍යතුන් වහන්සේවත් ධර්ම රත්නයවත් සැක කිරුවේ නැති පුජ්‍යලිය බවට පත් වෙනවා. ඒ නිසා අපාය බයපච්ච වෙක්කනතා. මේ සංසාරයෙන් එතර යන්න නම් එතර යෑම උදෙසා වීරිය වඩන්න නම් මේ අපාය බය මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් ඒක මෙනෙහි කර කර පවෙන් ඈත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා ධර්ම රත්නයේ සඳහන් කරපු නිසා. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේත් ධර්ම රත්නයත් මනාව පිළි අරගත්ත කියන කාරණාව. ඒ නිසා අපිට තෙරුවන් සරණ යන්න මග හැදුනා. ආන් ඒ නිසා තිසරණේ තියෙන ආරක්ෂාව හැම වෙලාවෙම ජීවිතයට ළඟා කරගන්න පුළුවන් වෙච්ච පිරිසක් හැටියට අපි සතුටු වෙනවා. පින්නතුනි පාපයේ කොච්චර භයානකද? ප්‍රාණඝාතයේම කොච්චර භයානකද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටියට අපි කොයිතරම් සත්පුරුෂ වෙන්න ඕනේද? දැන් අපි සඳහන් කළා අපිට සත්පුරුෂෝ මුණ ගැහුණ නිසා අපි අද මෙතන ඉන්නවා කියලා. ඊළඟට අපි සත්පුරුෂ වෙන්න ඕන හැටි. පුංචි ළමයි සමහරලාට මේ සත්තු මරන්න හරි කැමතියි. ඒක පොඩි ළමයිගේ ස්වභාවය. ළඟින් කූඹිය ගියොත් පොඩි කරන්න නැත්තම් පා ගන්න හරි කැමතියි. කැරපොත්තෙක් වාගේ සතෙක් ගියොත් කුරුමිනියෙක් වාගේ සතෙක් ගියොත් මරන්න හරි කැමතියි. හැබැයි නොතේරෙනවා කියලා කාරණාවක් ධර්මයේ නෑ. එයාටත් ප්‍රාණඝාත කර්මයේ හරියටම රවුම් වෙනවා. එතකොට අපි සත්පුරුෂ නැති හින්දා දැන් අපි හොඳටම දන්නවා ළමයා ගාවින් මේ කුරුමිනියා ගියහම ළමයා කුරුමිනියා මරනවා කියලා. නමුත් එක්කෝ අපි කෑම කනවා. එහෙම නැත්නම් අපි ඇඳුමක් මහනවා. ළමයාට කියනවා එපා කියලා. නැත්නම් එකපාරක් ගහනවා ඇහුණා අපිට. එක්කෝ අතේ තියෙන බාටාවකින් වෙන්න පුළුවන්. සෙල්ලම් කරන උපකරණයකින් වෙන්න පුළුවන් කුරුමිනියට ගහනවා ඇහුණා. අපි කියන එපා කියලා. හැබැයි ඉතින් එපා කියලා අපි අපේ වැඩේම කරගෙන යනවා. නැගිටින්නේ නැහැ. නැගිටින්න කම්මැලි. හැබැයි බලාගෙන ඉන්නකොට ළමයා යනවා ලිප ගාවට. අර කරන වැඩි ඔක්කොම දාලා නැගිටලා දුවනවා ලිපට පණී කියලා. දුවනවා ලිඳට පණී කියලා. දැන් එතකොට අපි ගාව ලොකු ආත්මාර්ථකාමීකමක් තියෙනවා. මේ ජීවිතයෙන් මගේ මේ හුරතල් දරුවා මට නැතිව ගියොත් ඒක නම් මට දරා ගන්න බැරි වෙයි. ඒ නිසා මෙයා කොහොම හරි රැක ගන්න ඕනේ. ඒ නිසයි ලිඳට පණී ලිපට පණී කියලා දුවලා ගිහිල්ලා බේරගත්තේ. හැබැයි අර ප්‍රාණඝාතය කරනකොට එහෙම දීවේ නැහැ. මේ ජීවිතෙන් මගේ සතුට උදුර ගන්න එපා. හැබැයි මැරිලා උඹ කොහෙ ගියත් කමක් නැහැ කියනවා වගේ නැගිටින්න ඕනේ ඒකට. නමුත් නැගිටේ නැත්තේ ඒකට. මේ කල්යාණ මිත්‍රකම කියන එකත් අපි හිතනවට වඩා හුඟක් ගැඹුරු තැනක තියෙනවා. ආන් ඒ නිසා ඒ දරුවාගේ ඉඳලා වෙන ප්‍රාණඝාතයෙන් අපි ඔහු බේරන්න ඕනේ. මොකද ඒකේ වේදනාව කොච්චරද කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා. එහෙම වුණාම පින්නතුනි
මොන තරම් අපි සත්පුරුෂයෝ බවට පත් වුණා වෙනවද? සත්පුරුෂ ධර්මයේ කොයි තරම්නම් අපූර්වද? එහෙනම් අපිට මේ කරුණු හිතනකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. අනේ ස්වාමීනි මේ කර්මය කරලා මම නිරේ යන්න හිටියා. අනන්ත අප්‍රමාණ සංසාරේ මේ කර්මය නිසා මම නිරේ ගියා. නමුත් අද ඔබ වහන්සේ මුණ ගැහිච්ච නිසා මං අදේ පාපේ කරන එක නවත්තලා තියෙනවා. ආන් එහෙම කල්පනා කරලා පින්නතුනි එතකොට තමයි හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ පැය ගණන් වැඳ වැටිලා හිටියත් මදි කියලා. ඒ තරහිතුම් හේ ආපජ්‍ය පතිට්ටං අධිගච්ඡරි. ස්වාමීනි මේ දීර්ඝ කාලයක් සංසාරේ ඔබ වහන්සේ තා කලාතුරකින් මුණ ගැහුණා. ඒ තරහිතුම් හේ ආපජ්‍ය පතිට්ටං අධිගච්ඡරි. මට ලොකු පිහිටක් හම්බුණා. ඔබ වහන්සේ මුණ ගැහිච්ච නිසා. තුම්හාකං වන්දනං කତ୍වා උත්තින්නම්ම බවන්නවා. මේ ජීවිතය ඔබ වහන්සේට වැඳලා මම මේ භව ශරීරයෙන් ගොඩ යනවා. මේ අවස්ථාව නම් මග හැරගන්නේ නැහැ. එහෙමයි සඳහන් කළේ. ඒ වුණාට අපි හරියටම අපෙන් අහලා බැලුවොත් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙන්න වෙන් කරන්න විනාඩි 10ක් කොහෙන්ද හොයාගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා. නමුත් ගාථාවේ එහෙම සඳහන් කළා. එහෙම සඳහන් කළේ නිකම්ම නෙමෙයි. එහෙම වැඳපු අය. එහෙනම් අපිට අපි ගැන ආයෙ හිතන්න හුඟක් දේවල් තියෙනවා. එහෙනම් බුදුන් සරණ යෑම කොයි තරම් සංකීර්ණද? නමුත් සරණ ගියපු කෙනා මොන තරම් සුවයක් ලබනවද? ඊළඟට දහම් සරණ යෑම. අපි ඒකත් බොහොම කෙටියෙන් සිහිපත් කරමු. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යෑම තෙරුවන් සරණ යෑමයි. ධර්ම රත්නේ සරණ යනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය. කවදාවත් අපේ සසර අපි අනාථ කරන්නේ නැහැ. සුවපත් කරනවාමයි. හැබැයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා. හැම පින්කමක් කරලම ප්‍රාර්ථනා කළ යුතු දෙයක්. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නිර්මල පර්යාප්තියම අසන්නෙම්මා. මම නිවනින් සැනසෙන තාක්කල් මට භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචන මහඬ ලැබෙන්න ඕනේ. නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා. වර්තමානයේ අපිට ඕන තරම් දකින්න පුළුවන් නිර්මල ධර්මයට කොයි තරම් වචන අලුතෙන් එකතු කරලා අර්ථ විග්‍රහ කරනවද කියලා. භාග්‍යතුන් වහන්සේගේ ජින චක්‍රයට කොයි තරම් පහර එල්ල කරන අය ඉන්නවද කියලා. සාමාන්‍ය අය නෙමෙයි, බොහෝම දැනුගත් කියන අය. එහෙමනම් අපිට එහෙම වැරදිච්ච දහම්පද කවදාවත් අහන්න ලැබෙන්න එපා. ඒකයි මේ ප්‍රාර්ථනා කරන්නේ. නිර්මලම පරියාප්තිය අසන්න ලැබේවා. පින්නතුනි අහන්න ලැබෙනවා සමහර අය දරන්න පිළිගන්නේ නැහැ. දරන්න සූදානම් නැහැ. නිර්මල බණපද ඇහෙනවා පිළිගන්න බෑ. පස්සේ කියනවා ඌව කවුද? ඔහොම වෙන්න පුළුවන්ද? ඕක නෙමෙයි මට හිතෙන්නේ මෙහෙමයි. එතකොට එතෙන්ට එනවා කෙලින්ම මට හිතෙන හැටි. ආන් එහෙම නොවි නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්නෙම්වා. අර්ථ පිරික්සන්නෙම්වා. මේ ආදි වශයෙන් අපි ප්‍රාර්ථනා කරලා තියෙනවා. එතකොට සංසාරේ කවදාවත් අපිට මිත්‍යා දෘෂ්ටියක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේම නැහැ. කවදාවත් මිත්‍යා දෘෂ්ටියේ පැත්තට ගිහිල්ලා වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. කොයිතරම් සම්මාදිට්ඨියේ හිටපු අය වර්තමානයේ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටියේ පැත්තෙන් වාඩි වෙනවද ඒක හරි කියලා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ කවදාවත් මිත්‍යා දෘෂ්ටියක වාඩි වෙන්න නොලැබේවා. කවදාවත් මිත්‍යා දෘෂ්ටිය වෙනුවෙන් මට කතා කරන්න වචනයක්වත් පිට නොවේවා. ධර්ම රත්නයට විරුද්ධව ප්‍රාර්ථනාම කරන්න ඕනේ. සම්මාදිට්ඨික වන්නෙම්වා. හැමදාම සම්මාදිට්ඨික වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම නැත්නම් අද සම්මාදිට්ඨිකව කටයුතු කරනවා. නමුත් ප්‍රාර්ථනාවක් නැහැ. ඊළඟට මැරිලා ගිහිල්ලා වෙනත් කුලයක ආපහු උපදිනවා. මිත්‍යා දෘෂ්ටික කුලයක. තුනුරුවන් සරණ ගියපු අය මේ ලෝකේ බොහෝම ධනවත් වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. හරියටම සරණ ගියපු අය ධනවත් වෙනවා. හොඳට දම්පැන් පූජා කරාම ඒ සසර සැප සහිතව අප්‍රමාණ භවභෝග සම්පත් ලැබෙනවා. දැන් මේ ධර්ම කාරණා ටික අහපුවාම තව කෙනෙකුට හිතේ සැකයක් එන්න පුළුවන්.
මේ ලෝකේ සමහර අය ඉන්නවා පාවිච්චි කරන වැසිකිලි කොමඩ් එක රත්තරන්. එහෙම රජවරු ඉන්න රටක් ලෝකයක් මේක. යන වාහනේ පිටපැත්තේ තහඩු ටික රත්තරන්. එතකොට එහෙනම් මේගොල්ලොත් මේ දන් දීලාද? ධර්මයේ සඳහන් කරනවා මේ ලෝකේ අපමණ සැපයක් විඳින යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම ඒ සැප විඳින්නේ මේ බුද්ධ ආගම නිසාමයි කියලා. පෙර සංසාරේ දවස්වල බුදුදහම මුණ ගැහිලා හොඳට දම්පැන් පූජා කරලා තියෙනවා. ඒ වුණාට සම්මා දිට්ඨික වෙන්න ප්‍රාර්ථනා කරලා නැහැ. ආන් ඒක නිසා වෙනත් මිත්‍යා දෘෂ්ටික කුලවල ඉපදිලා නමුත් දන් දීපු පිනට කෝටි ප්‍රකෝටි ගණන් ලැබිලා එහෙම සඳහන් කරන්න බැරි තරම් මිල මුදල් හම්බ වෙලා තියෙනවා. අද සැප විඳ විඳ ඉන්නවා. මෙරිලා ගිහිල්ලා නිරේ උපදිනවා. නිරයෙන් නිදහස් වෙලා ආයෙත් අර දන් දීපු වගේ ඉතුරු සැප ටික විඳිනවා. ආයෙත් නිරේට යනවා. සංසාරේ තරම් අඳුරුයි. නමුත් ඒගොල්ලන්ට ලැබුණේ වෙන කොහෙවත් නිසා නෙමේ බුදුදහම නිසා. මේ ලෝකේ වෙනත් කිසියම්ම මිත්‍යා දෘෂ්ටියක කතා කරනවා නම් හොඳ වචනයක් තියෙනවා නම් ඒ වචන කොහෙන්ද? මේ ලෝකේ තියෙන හැම හොඳ වචනයක්ම කවුරු භාවිතා කෙරුවත් ඒව භාග්‍යතුන් වහන්සේ නිසා ලැබිච්චා. ඒකට මනාව උදාහරණයක් පෙන්වන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මාගන්ධී සූත්‍රය. මාගන්ධී බමුණ භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන අන්තිම හරිය මේ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ මනාව භාග්‍යතුන් වහන්සේ තමන්ගේ වසඟයට ගත්තා. මහා මිත්‍යා දෘෂ්ටික බමුණෙක්. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට සඳහන් කළා මේ නිවන පිළිබඳව කරුණු පැහැදිලි කළා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. මේ වචන ටික භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනකොට පද දෙක මාගන්ධිය බමුණ කෑ ගහන්න පටන් ගත්තා. ශ්‍රේෂ්ඨයි ස්වාමීනි ශ්‍රේෂ්ඨයි. ස්වාමීනි ඔන්න ඔය කාරණාවේදී ඔබ වහන්සේ මමයි සමානයි. මොන කාරණාවේද? ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. භාග්‍යතුන් වහන්සේ අහුවා මොන කාරණාවේද? මෙන්න මේ සඳහන් කරපු කාරණාවේදී. එහෙනම් මාගන්ධිය කෝ ඒ ආරෝග්‍ය මට පෙන්වන්න පුළුවන්ද කියලා. බමුණා තමන්ගේ අත දිග ඇරලා අත හොඳට අනික් අතින් අත ගාලා පෙන්නනවා මේ තියෙන්නේ ආරෝග්‍ය තමයි කියලා. මේ තියෙන්නේ මේ නිරෝගී බව තමයි ස්වාමීනි කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ධර්ම කාරණාව සම්පූර්ණත් නෑ. ඉතුරු පද දෙක දන්නේ නෑ. කෝ ඉතුරු පද දෙක කියලා ඇහුවා. ඒක නෑ. ඒක දන්නේ නෑ ස්වාමීනි. ඔය දෙක අපේ පොත්වල තියෙනවා. අපේ ධර්මයේ ඔය වචන ටික තියෙනවා. මොන වචන ටිකද? ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය මේ ලෝකේ ඉන්න මේ අන්‍ය තීර්ථක මහණ බමුණු අන්‍ය තීර්ථකයෝ සියලු දෙනාම අන්ධයෝ වගේ. පෙර බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයෙන් බුද්ධ වචන හොරකම් කරගෙන තියෙනවා. තේරුම දන්නෙත් නෑ, සම්පූර්ණත් නෑ. එහෙනම් එතන කියනවා මේ ලෝකේ තියෙන අන්‍ය තීර්ථකයන්ගේ හැම හොඳ වචනයක්ම පෙර බුද්ධ ශාසන වලින් හොරකම් කරපුවා. හැබැයි තේරුම දන්නෙත් නෑ, සම්පූර්ණත් නෑ. ඔය එක තැනක්. තව එහෙම තැන් බොහොම මේ ධර්මයේ තියෙනවා. එහෙනම් යම් අන්‍ය වූ තැනක පාවිච්චි කරනවා නම් හොඳ වචනයක්, හොඳ ක්‍රියාවක්, ඒ ඔක්කොම බුදුදහමෙන් හොරාගත්ත දේවල්. එhmenan ලෝකේ හැම යහපත් වචනයක්ම භාග්‍යතුන් වහන්සේගේ. ලෝකේ හැම කෙනෙක්ම ධනවත් වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේටම දන් දීලා. මේ කරුණු ධර්ම රත්නයෙන් අපිට මනාව පැහැදිලි කළා. අපි ධර්ම රත්නේ වඳිනකොට සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ආදි වශයෙන් අපි ಗುಣ 6ක් කියලා වඳිනවා. ඒහිපස්සික ඇවිල්ලා බලන්න. කෙනෙකුට අද නිරේ තියනවද කියන එක මහ ලොකු ප්‍රශ්නයක් වෙලා. නිරේ කියලා එකක් තියනවද? දිව්‍ය ලෝක කියලා තියනවද? තිරිසන් ලෝක, പ്രേත ලෝක තියනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තර්ක කර ඉන්න නෙමෙයි. අනුන්ගේ කරේ තියෙන පළඳනාවක් දිහා බල ඉන්නවා වාගේ බලාගෙන ඉන්න එපා. තමනුත් පැලඳ ගන්න. ඒක පැලඳ ගන්න මේ ධර්මයේ හරියටම දකින්න. මනාව ධර්ම මාර්ගයේ ගමන් කරන්න. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න. අභිඥාලාභියෙක් වෙන්න. එහෙම ධ්‍යාන වලට සමවදින්න පුළුවන් කෙනෙක් වෙන්න. එතෙන්ට ඇවිල්ලා බලන්න
නිරේ තියෙනවද කියලා. එතෙන්ට වෙල්ල බලන්න. දිව්‍ය ලෝකේ තියෙනවද කියලා. පරලෝක තියෙනවද? තිරිසන් ලෝක අසුර ලෝක තියෙනවද? දැනගන්න පුළුවන්. තර්ක කර කර ඉන්න නෙමෙයි එහි පස්සික. ඇවිල්ලා බලන්න. ජීවිතයට එකතු කරගන්න ක්‍රියාත්මක කරන්න කාරණාව හොයලා බලන්න. ආන් ඒ තරම් බොහොම ප්‍රත්‍යක්ෂ වූ නිර්මල වූ පිරිසිදු වූ ධමයක්ම භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යයට දානය කළා. කාටවත් කවදාවත් කොතනවත් තර්ක ඉතුරු කරන්න දෙයක් විතර්ක කරන්න දෙයක් භාග්‍යතුන් වහන්සේ ඉතුරු කරලා නැහැ. පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා කියලා සඳහන් කළේ. මනාව විවරණය කරලායි තියෙන්නේ. මනාව පනවලායි තියෙන්නේ. තව කෙනෙකුට මේකට එක වචනයක්වත් එකතු කරන්නත් බෑ. අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් එකතු කරන්නත් බෑ. මේ ලෝකෙ කිසිම දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මාරියෙකුට මේ නිර්මල ධර්ම රත්නයෙන් එක ඇලපිල්ලක්වත් අයින් කරන්නත් බෑ. මනාවම විවරණය කරලා මනාවම පනවලායි තියෙන්නේ. වෙනස් කරන්න බෑ කාටවත්. යමෙක් ඒක වෙනස් කරන්න උත්සාහ දරනවා නම් ඒ පුජ්‍යලයට අවීචියම උරුමයි. ඒ කාරණාව එහෙමමයි. ඇයි ඒක භාග්‍යතුන් වහන්සේටම එල්ල කරන දරුණු ප්‍රහාරය. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවට යමෙක් පහරක් එල්ල කරලා ශරීර ධාතුව ඇතුලේ ලේ කැටයක් හැදෙන තරමට පහර එල්ල කළා නම් ඒ කොයි වගේ දෙයක අනන්තරීය පාප කර්මයක්. හැබැයි ඊට වඩා හරි දරුණුයි කියලා දේශනා කළා භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම රත්නයට හානි කරන එක. ඒ කියන්නේ ශරීර ධාතුවේ ලේසලෝනවට වඩා දරුණී නිර්මල ධර්ම රත්නයට හානි කරන එක. මොකද ආනන්තරීය පාප කර්මයක් කළොත් අවීචිය තමයි උරුම. අන්තර්කල්පයයි අවශ්‍ය. කර්මයේ සංසිඳනකන් ආයෙහි උපදින්න පුළුවන්. නමුත් අවීචියේ අවශ්‍ය අන්තර්කල්පයයි. අසංඛ්‍ය 86,40,000යි. නමුත් සඳහන් කළා යමෙක් ධර්ම රත්නයට හානි කළොත් ඔහුට මහා කල්පයේ පුරාම නිරේ පෙහෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ තරම් භයානකයි. එතකොට ඒ තරම් පිරිසිදු වූ නිර්මල වූ මේ ධර්ම රත්නයේ ලෝක සත්වයාගේ යහපත සුභ සිද්ධිය උදෙසාම දේශනා කළා. ඕනෑම කෙනෙකුට මේ ධර්මයේ තුලට එන්න පුළුවන්. ඒක ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මනාව පිළිපැදලා මේ කියන කාරණාවල හරි වැරදි බලන්න පුළුවන්. ඊළඟට ආර්ය මහා සංඝ රත්නය. ආර්ය මහා සංඝයා කියලා කියන්නේ පැවිදි ජීවිතයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා දිවි හිමියෙන්ම බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් අනුව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියලා පොරොන්දු වෙන එකයි. ආන් එහෙම පොරොන්දු වෙච්ච අයට කියනවා භික්ෂුවක් කියලා. ආන් ඒ පුද්ගලයා ආර්ය මහා සංඝයා නියෝජනය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට නියෝජිතයා ආර්ය මහා සංඝයාගේ නියෝජිතයා. ඒ නියෝජිතයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන කාරණාව අපිට කතා කරලා ඉවර කරන්න බෑ. එහෙනම් කවුද මහා සංඝ කියලා කියන්නේ? දිවි හිමියෙන් බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට අනුව කටයුතු කරන්න හරියටම පොරොන්දු දුන්න කෙනා, ප්‍රතිඥා දුන්න කෙනා. මහා සංඝයාගේ නියෝජිතයා බවට පත් වෙනවා. ඒ මහා සංඝයාගේ සමගිය, මහා සංඝයාගේ එකමුතුව ලෝකයට කොයිතරම්නම් සැපයක් වෙනවද? මහා සංඝයා වැඩ ඉන්න එක ලෝක සත්‍යයට අප්‍රමාණ සුවයක්. මේ කරුණු පැහැදිලි කරන්න ත්‍රිපිටකාගතව සූත්‍රගතව බොහෝම විචිත්‍ර කරුණු කාරණා වුවමනා තරම් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණය කොයිතරම්ද කියලා කියන්න බැරි තරම් අන්තර්ගතයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාවට වඩිනතුරු සෑය ගිනි දැල් වෙන්නේ නැහැ කියලා සඳහන් කරාම පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට රැස් වෙලා හිටපු මිනිස්සුන්ට ඇති වුණා මහ පුදුම සතුටක්. ආන් ඒ වෙලාවේ සඳහන් කළා එවන් ශ්‍රාවකයෝ මේ ශාසනයේ තවත් ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය අපිට අඩුවක් නෙමෙයි නේද කියලා. ඒ තරම් සතුටක් ඇති වුණා. එහෙම ශ්‍රාවකයෝ මේ ශාසනයේ වැඩ හිටියා. ඒ මහා සංඝයාගේ නියෝජිතයා වෙනවා කියලා කියන කාරණාව කොයිතරම් උතුම්ද කියන එක කියලා විමක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ආන්ගේ තරම් උතුම් සංඝයා යම් කෙනෙක් විසින් ભેද කරනවා නම්
ඒකත් මුලින් සඳහන් කළා වගේම භාග්‍යතුන් වහන්සේටම පහර එල්ල කිරීමක්. භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතාවටම පහර දීමක්. මොකටද මේ සා දීර්ඝ කාලයක් පාරමිතා පිරුවේ? ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරලා ඒ ධර්ම රත්නයේ තමන් වහන්සේ පිරිනිවන් පානවත් එක්කම අතුරුදහන් වෙන්නේ නෙමෙයි. තවත් දීර්ඝ කාලයක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් සංඝ පිරිසක් මේ ලෝකයට දානය කරන එක තමයි මේ පාරමිතාවේ තවත් බලාපොරොත්තුවක් වුනේ. ආන් ඒක හින්දායි පින්නතුනි ආනන්තරීය පාප කර්මවල පළවෙනි තැනට සංඝ ભેදය ඇතුළත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසල වීම දෙවෙනි තැනට ගිහිල්ලා සංඝ ભેදයේ පළවෙනි තැනට එන්නේ ওই හේතුව නිසා. මොකද ඒක මුළු ශාසනයටම එල්ල කරන පහරක් නිසා. ඒක භාග්‍යතුන් වහන්සේටම එල්ල කරන ප්‍රහාරයක් නිසා. ඉතින් මේ අනුව සඳහන් කරාම මේ මහා සංඝයා කොයිතරම් ගරු ගම්භීරද? ඒ සංඝයා උදෙසා යමෙක් ප්‍රතිඥාවක් දෙනවා නම් පූජාවක් කරගන්නවා නම් පහදිනවා නම් ඒක ජීවිතයේ පින් ගලන මහා කුසල් ගංගාවක් කියලා සඳහන් කළේ ආර්ය මහා සංඝයා සරණ යෑම. දිවි හිමියෙන් ඒ ආර්ය මහා සංඝයා සැක නැහැ කියලා සරණ යනවා. ඒක එහෙම සරණ යන්න නම් මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ සංඝ පිරිස ගැන අපිට ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. භික්ෂූන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. අන්ගේ අවබෝධය ඇති වෙන්න උන්වහන්සේ කරන කැපකිරීම, ඒ කැපකිරීම කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ಗುಣ ආරක්ෂා කරගෙන ගමන් කරන කැපකිරීම. තමන්ට වෙන හානිය ගැන හිතනවට වඩා සම්බුද්ධ ශාසනයට වෙන හානිය ගැන කල්පනා කරනවා. තමන්ට වෙන කැලලෙන් ආරක්ෂා වෙනවට වඩා මම නිසා ශාසනයට කැලලක් වෙයිද කියලා කල්පනා කරනවා. ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. අපේ රටේ අතීතයේ භික්ෂුන් වහන්සේලා ඔය නොයෙක් නියග ඇති වෙච්ච කාලවල බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු හැටි, ධර්ම රත්නය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු හැටි, විදේශගත වෙන්නේ නැතුව ජීවිතයේ තියෙන තුරු ධර්ම රත්නය රැකගෙන හිටපු හැටි, වැලි ගොඩවල් ASCII තමන්ගේ හිස සංගවාගෙන අපවත් වෙලා තිබුණ හැටි, මේ ශාසනය වෙනුවෙන් මොන කැපකිරීම කරලා තිබුණාද? ශාසනයේ නිර්මලත්වයේ වෙනුවෙන් තව කොයිතරම් කැපකිරීම කළාද? අන්‍ය තීර්ථකයන් ශාසනයට මේ තරම් නිග්‍රහ කරනකොට නෑ මේ ශාසනයේ එදත් අදත් හෙටත් නිර්මලමයි කියන කාරණාව ඔප්පුකරනද උන්වහන්සේලා ප්‍රතිපදාව සම්පූර්ණ කරපු හැටි. ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කරගෙන අදටත් උන්වහන්සේලා කටයුතු කරන නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අසිරිය අපිට තාමත් දකින්න ලැබෙනවා. එහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ සංඝ ශාසනයේ නියෝජිත පිරිස හරියටම සරණ යන එක ජීවිතයට පින් ගලන කාරණාවක් වෙනවා. එතකොට මනාව තෙරුවන් සරණ යෑම කියන කාරණාවයි අපි මේ බොහොම කෙටියෙන් සිහිපත් කරන්න යෙදුනේ. හරියටම භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න ඕනේ. හරියටම ධර්ම රත්නය අවබෝධ කරගන්න ඕනේ. හරියටම ආර්ය මහා සංඝ රත්නය දැනගන්න ඕනේ. සැක නැතුව භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. සැක නැතුව ධර්ම රත්නයත් සංඝ රත්නයත් සරණ ගියපු කෙනාට කියනවා හැබෑම බෞද්ධයෙක් කියලා. එහෙනම් බෞද්ධ බවට පත් වෙන්නේ තෙරුවන් සරණ ගියපු කෙනාට. එතකොට මේ තෙරුවන් සරණ යාම කියන කාරණාව ජීවිතයට පින් ගලන පින් ගංගා තුනක්. ඊළඟ කාරණා 5 පන්සිල්. මේ පන්සිල් පිළිබඳව සඳහන් කරනකොට අපේ ශාසනයේ සඳහන් කළා මේ ලෝකේ තියෙන මහා දාන 5 කියලා. ධර්ම රත්නේ හැරුණාම මේ ලෝකේ තියෙන මහා දාන 5. ඒ භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළේ. මේක අතීතයේ ඉඳලම පවතිනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. යමෙක් පන්සිල් සුරක්ෂිත කරනවා නම් මොන තරම් යහපතක් උදා කරගන්නවද? තිසරණය සම්පූර්ණ කරගන්නේ පන්සිල් සුරක්ෂිත කරන පුද්ගලයා. අන් අයට තිසරණ හරියටම සම්පූර්ණ වෙන්නේ නැහැ. තුනුරුවන් සරණ ගියපු කෙනා බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒක හරියටම අර්ථවත් වෙන්නේ මේ පන්සිල් ආරක්ෂා කරාම. ඒකයි මේ කාරණා 8 එකට බද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ පන්සිල් අපිට දේශනා කරලා
ඒක පෙර අතීතයේ පටන් පවතින කාරණාත් පහක්. බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙච්ච කාලෙකත් නැති කාලෙකත් යම් කෙනෙක් ප්‍රාණඝාත කළා නම් ඒ අකුසලයේම තමයි භාග්‍යතුන් වහන්සේ ඇති කාලෙට නැති කාලෙට කියලා වෙනසක් නැහැ. අනික පෞසිද්ධ වෙන්නේ එහෙමනම් බෞද්ධයන්ට විතරකුත් නෙමෙයි. යමෙක්ද ප්‍රාණඝාත කරන්නේ ඔහුට ඒ අකුසලය එහෙමමයි. මේ ශික්ෂාපදවල ලෝකවද්‍ය ශික්ෂාපද කියලා කොටසක් තියෙනවා. ආන්ගේ ලෝකවද්‍ය ශික්ෂාපද වලට තමයි මේ පන්සිල් පද පහ අයිති වෙන්නේ. ඇයි ලෝකවද්‍යයි කියලා සඳහන් කළේ? මේ ලෝකේ මොන පුද්ගලයා ප්‍රාණඝාතයක් කළත්, හොරකමක් කළත්, මේ සිල්පද පහෙන් කෝක කැඩුවත් ඒ පුද්ගලයාට පව් සිද්ධ වෙන එක නවත්තන්න කාටවත් බෑ. අපේ ආගමේ එහෙම කියලා නෑ, අපේ දර්ශනයේ එහෙම කියලා නෑ, අපේ ලබ්ධියේ එහෙම සඳහනක් නෑ කියලා කිව්වට එයාට බේරෙන්න ක්‍රමයක් නෑ. එතන තියෙන ආත්ම වංචාවක් විතරයි. ආන් ඒ නිසා මේ ශික්ෂාපද පහ හඳුන්වනවා ලෝකවද්‍ය ශික්ෂාපද කියලා. එතකොට ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා තව කොටසක් තියෙනවා. මොනවද මේ ප්‍රඥප්තිවද්‍යයි කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රඥප්තියක් හැටියට පනවලා තියෙන දේවල්. පන්සිල් වලින් පස්සේ අටසිල් සමාදන් වෙනවා නම් කෙනෙක් 6 වෙනි ශික්ෂාපදයක් තියෙනවා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් කෙනෙක් මේක සමාදන් වෙනවා. සමාදන් වෙලා ඉන්න කෙනෙක් මේ ශික්ෂාපදය උල්ලංඝනය කරගන්නවා. කෙනෙක් ප්‍රාණඝාත කළොත් ඍජුවම නිරේට යනවා. කෙනෙක් විකාල භෝජනය කරගත්තොත් එයා නිරේට යනවා කියන කාරණාවක් සඳහන් කරලා නැහැ. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා මේ ආදි වශයෙන් මේ එකක් කඩාගත්තොත් එයා නිරේට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. උස්සාසන වල වාඩි වුණා කියලා නිරේට යනවා කියලා දේශනා කරලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තියක් හැටියට පනවලා තියෙනවා මේ නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ ගමන ඉක්මන් කරගන්න මේ සිල්පදත් ආරක්ෂා කරගන්න එක වටිනවා. එතකොට නිවන ඉක්මන් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය. හැබැයි ඒක ප්‍රඥප්තියක් වුණ දවසේ ඉඳලා ඒක භාග්‍යතුන් වහන්සේ පනවපු දවසේ ඉඳලා යමෙක් ඒක කඩනවා නම් එයාගේ නිවනට බාධාවක් තියෙනවා. නිවන ඉක්මන් නැහැ. මොකද මේ ශික්ෂාපදේ මම උල්ලංඝනය කරන බව බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට හොරෙන් කවදාවත් නිවන් දකින්න බෑ. ආන් ඒකයි මේවා ප්‍රඥප්තිවද්‍යයි කියලා සඳහන් කළේ. හැබැයි ඒ පන්සිල් වලින් ඉහළට යන අයට අට සිල් වලට යනකොට ශික්ෂාපද 3ක්, දස සිල් වලට යනකොට තව 2ක් එකතු වෙනවා. ආන් ඒ ශික්ෂාපද ආරක්ෂා කරගන්න එක නිවනට මහා හේතුවක්, ඉක්මනක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ශික්ෂාපද වලට කියන්නේ ප්‍රඥප්තිවද්‍යයි. නමුත් පන්සිල් පද වලට කියන්නේ ලෝකවද්‍යයි කියලා. එහෙමනම් අපි මේ සූත්‍රයේ සාකච්ඡා කරන්නේ පන්සිල් පිළිබඳවයි. එහෙනම් මේ ලෝකවද්‍ය ශික්ෂාපදය පහෙන් එකක් කවුරු උල්ලංඝනය කළත් ඒක නිරේට යන්න මහා හේතුවක් වෙන කාරණාවන් හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ කර්මපතය හරියටම රවුම් වෙච්චාම කර්මය පතයක් බවට පත් වුනහම මේ ශික්ෂාපද උල්ලංඝනය වෙන එක ආකාර තියෙනවා. දැන් ප්‍රාණඝාතය හරියටම සම්පූර්ණ වෙන්න කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකට හොරකම හරියටම සම්පූර්ණ වෙන්න කරුණු සම්පූර්ණ වෙන හැටි විශාල ප්‍රමාණයක් සඳහන් කරනවා. හොරකම සම්බන්ධයෙන්. ඒකට කරුණු හුඟක් තියෙනවා. කරුණු 25කට වඩා වැඩි ප්‍රමාණයක් පැහැදිලි කරනවා. එතකොට වැරදි කාම සේවනයේ කර්මපතයක් හැටියට සම්පූර්ණ වෙන්න උල්ලංඝනය විය යුතු කාරණා ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මුසාවත් එහෙමයි. සුරාව ගැන එහෙම සඳහන් කරන්නේ නැහැ. මොකද සුරා පානය කරන අය නිරේට යනවා කියලා ධර්මයේ සඳහන් කරලා නැහැ. ඒ වුණාට හැබැයි මේ සිල්පද පහේ ලොකුම ශික්ෂාපදේ හැටියට තමයි හඳුන්වන්නේ. එයි ඒතකොට එහෙම වෙන්නේ. සුරා පානය කරන අය නිරේට යනවා කියලා සඳහන් කරන්නේත් නැත්තම් ඒක ලොකුම ශික්ෂාපදේ බවට පත් වෙන්නේ. දේශනා කළේ මත්වෙච්ච පුජ්‍යලයා.
ඉතුරු 4ම කරනවා. මදයට සහ ප්‍රමාදයටපත් වෙලා ඉතුරු 4ම කරනවා. ඒ නිසා ඒක ලොකු ශික්ෂාපදයේ බවට පත් වෙනවා. විපාක දෙනකොට නිරේවල් වල විපාක දීලා මනුෂ්‍යාත්මයකට આવොත් බොහෝ වෙලාවට අහේතුක උපත. ඒ කිව්වේ හුඟක් වෙලාවට උම්මත්තකයි. පාදවල ආබාධයක් සහිතව ඉපදුනා නම් ඒක පෙර ප්‍රාණඝාත කර්මයක් කරන්න කියලා කාගේ හරි පාදයකට හානි කරලා. ඒ වගේ දේවල් කරපු නිසානේ ඇස්වල ආබාධ නම් ඇස් වලට හානි කරපු දෙයක්. නමුත් උම්මත්තක වෙන්නේ සුරා පානීය කරපු පුද්ගලයා හැසිරෙන්නේ උම්මත්තකෙක් වගේ. ඒ නිසා උම්මත්තක භාවයටපත් වෙනවා. ඊළඟට පින්නතුනි ප්‍රාණඝාත කරපු කෙනා අල්පායුෂ්කයි. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ නමක් ළඟ 30 අවුරුද්දක් ජීවත් වෙන්න ලැබුණොත් එයා කොයිතරම් පින්කන්දක් කරගනීද? නමුත් උම්මත්තක භාවයටපත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ අවුරුදු 100ක් හිටියත් එයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක තේරුණෙත් නෑ. හරියමං උපස්ථානයක් කරගන්නත් බැරුව යනවා. ඒක නිසා ඒක මහා ශික්ෂාපදේ කියලා හඳුන්වලා තියෙනවා. එහෙමනම් ප්‍රාණඝාතයේදී සතෙක් ඉන්න ඕනේ, පණ තියෙන බව දැනගන්න ඕනේ, වදක චිත්තයේ එළඹෙන්න ඕනේ, උපක්‍රමයක් යොදන්න ඕනේ, උපක්‍රමයට අනුව ඝාතනය සිද්ධ කරන්න ඕනේ. මේ කාරණා පහම හරියටම සම්පූර්ණ වුණාම තමයි ඒක කර්මපතයක් බවට පත් වෙන්නේ. මරණයටපත් වෙන ආසන්න වෙලාවේ ඒ කාරණාව හිතට આવොත් අනිවාර්යෙන් නිරේ උපද්දවනවා. ඒක නිසා මේවා කර්මපත. හරි භයානක ශික්ෂාපද. එතකොට මේ පහ තෝරලා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුවේ ඇයි? අපි කෙරෙහිම අනන්ත අනුකම්පාවක් තියෙන හින්දා. අනන්ත අනුකම්පාවක් තියෙන හින්දා. කෙලෙස් 1500ක්. නමුත් එයින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා පහ විශේෂිත කරලා අපිට දේශනා කරලා තියෙනවා. මේකෙන් වැළකෙන්න කියලා. හැබැයි යමෙක් ප්‍රාණඝාතයෙන් දිවිහිමියෙන් වළකින්න ප්‍රතිඥා දුන්නද දිවා රාත්‍රී දෙකේ ජීවිතේට ඒක පිං ගලන මහ ගඟ. රෑ දවල් දෙකේම පිං ගලනවා. හොරකමෙන් වැරදිකාම සේවනයෙන් මුසාවෙන් සුරාවෙන් වැළකුණා නම් මහා පුණ්‍යවන්ත ගංගා පහක් රෑ දවල් දෙකේම අපි පැත්තට හැරිලා. තෙරුවන් සරණ ගියපු කෙනාට තව ගංගා 3ක් හැරිලා. අපි නොදන්නවා වුණාට දිවා රාත්‍රීම මේ ජීවිතේ කුසලයෙන්ම පෝෂණය වෙනවා. එවන් උතුම් කරුණු 8ක් මේ පුණ්‍යාභිසන්ද සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ශික්ෂාපද අපිට රකින්න බැරි දේවල් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේම දේශනා කළා බැරි දේවල් මං කාටවත් පනවන්නේ නැහැ කියලා, දේශනා කරන්නේ නැහැ කියලා. කරන්න පුළුවන් නිසා දේශනා කළා. යමෙක් උත්සාහ කරනවා නම් අප්‍රමාණ ප්‍රයෝජන නෙලා ගන්නවා. එහෙමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා හෝරා දෙකක් මේ ධර්ම දේශනාව බෞද්ධයා ගුවන් විදුලි මාධ්‍යයෙන් පටිගත කරවගෙන තව බොහෝ දිනකට යහපතක් උදා කරවීමේ උතුම් අරමුණ පෙරදරි කරගෙන ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරගත්තා. මේ සත්පුරුෂ පිරිස අප්‍රමාණ කුසල් රැස් කරගන්නත් දයාබරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරලා පින් අනුමෝදන් කිරීමත් ප්‍රධාන පරමාර්ථය බවට පත් කරගෙනයි. තුනුරුවන් සරණ යාමේ වටිනකම සද්ධර්ම ශ්‍රවණයට කැමති සියලු දෙනාටම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා ජීවිතයට මනා ප්‍රයෝජනයක් ලබාගෙන මරණ මංචකේ අභීතව මරණයට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව බොහෝ දෙනාට කියලා දීලා තමන්ගේ ජීවිතය නිවැරදි කරගෙන සත්පුරුෂ ආශ්‍රයම්ම ලැබමින් මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගන්න වැඩපිළිවෙලක් සකස් කරගන්නයි මේ මහ පිංකම සිදු කරගන්නට යෙදුනේ. එහෙමනම් පිංකම සිදු කරන්න කටයුතු සංවිධානය කළ මේ සත්පුරුෂ දෙපළටත් ඒ දෙපළ විසින් පින් අනුමෝදන් කරන දයාබරණීය මෑණියන්ට පියාණන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් දයාබරණීය මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදෙසාම
හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමින් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් වර්තමානයේ මාධ්‍ය ජාලයේ ප්‍රධානිය හැටියට කටයුතු කරන අවසරයි අපේ බොරලන්දිය වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වෙනුවෙන් මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අපි සියලු දෙනාටමත් දයාබරණීය මව්පිය මෑණියන්ට පියාණන්ටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න මේ සද්ධර්ම දානානිසංසයත් මේ සද්ධර්ම ශ්‍රවණානිසංසයත් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සදහවත්නි පුරා පෑ දෙකක් උතුම් වූ සාධර්මයෙන් බෙදක් අපේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් දැන කියාගත්තා. ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගීව මේ ධර්ම ශාසනික මෙහෙවර ඉටු කරන්නට ඔබ අපට මේ තථාගත බුදුමග කියා දෙන්නට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව